සිරස FM පන්සිල් මළුව අහන්නට සියලුම දෙනාම එන්නට කියලා හදවතින්ම ආරාධනා කළා. අද ඒ දවස උදා වෙලා තියෙන්නේ. රාජකිරිය ආර්ය ඥාන ගරු ස්වාමින් වහන්සේ සෝදානම් අද උදෑසන 8 වන තුරුම ඔබට දහම් දේශනා කරන්න. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගහුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මළුව පුණ්‍යවන්ත උදෑසනක් ඔබට. ඔබ ආවට ලෝකය සංකීර්ණ වෙලා. ඔබත් සංකීර්ණ වෙලා. ඔබ උත්සාහ කරන්නේ තව තවත් සංකීර්ණ වෙන්න. සතුට, සැපත, සැනසීම කියලා හොයන දේවල් ඇතුලේ තවදුරටත් තියෙන්නේ මේ සංකීර්ණ බවම විතරයි. පහුගිය දවසක සමීක්ෂණයක් කළා මේ ලෝකේ ප්‍රීතිමත්ම පුද්ගලයා කවුද කියලා. ඒ සමීක්ෂණ වාර්තාවලට අනුව හෙළිදරව් වෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ ලෝකේ ජීවත් වන ප්‍රීතිමත්ම පුද්ගලයා කියලා. උන්වහන්සේගේ හුස්ම කෙරෙහි සිත පිහිටුවා ගනිමින් මේ ප්‍රීතිමත් බව නිතරම ගොඩනගා ගත්තා. මේ සංකීර්ණ ලෝකයේ ඇතුළත උන්වහන්සේගේ ලෝකයේ තුල සන්තුෂ්ටිය පිරීතිරී ගියා. මේ සන්තුෂ්ටිය තිබුණේ කොහෙද? ඔබේ ලෝකයේ තුල, මගේ ලෝකයේ තුල. ඒ කියන්නේ ඔබේත් මගේත් මේ බඹයක් වූ ශරීරයන් තුල. අද දවස සුවිශේෂී. සතියක් පුරාවට අපි ඔබට මතක් කළේ මේ සුවිශේෂී අවස්ථාව මග හරින්න එපා කියලා. මක්නිසාතයත් උන්වහන්සේ අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී අපට මුණ ගැසෙන නිසා. රාජකිරියේ ආර්ය ඥාන ගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී දෙසන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කර ගන්නට, ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දේවි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. නිරෝගී මනසක්, නිරෝගී කයක් පුද්ගලයෙකුට උරුම වෙන්නේ කුමන හේතු නිසාද? මෙහෙමයි නෝනා, කයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සිත කියන කාරණය. තේරුණාද? කය ක්‍රියාත්මක භාවයට පත් වෙන සිත තුලින්. මේ ලෝකේ ක්‍රියාත්මක භාවය කියලා කියන්නේ මොකක්ද? මිනිස්යාගේ සිතේ තියෙන ක්‍රියාත්මක භාවය. ඉතින් ලෝකේ සංකීර්ණයි කියලා කියන්නේ මොකද්ද? මිනිස්යාගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ තියෙන සංකීර්ණ භාවය. සිතුවිලි සංකීර්ණ වෙන ලෝකේ සංකීර්ණ භාවයට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂණං සිත සංසුන් කරගන්න, සිත සංයමයෙන් යුතුව ගත කරන්න, සිත দমনය කරගන්න. ඒ සිත দমনය කර ගැනීම තුලින් මේ කයත් වචනයත් කියන කාරණේ ඉක්මලා යනවා. බුදුරජාණන් වහන්සේ දැන් අපිට විනය කාරණා 227ක් පනවනවානේ. දැන් උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් තියෙනවා. ඒක සාමණේර කෙනෙකුට සාමණේර දස සීලයයි සේකියා 75යි කියලා විනයක් තියෙනවා. ඉතින් අපි මේ විනය කාරණා 227 ගැනම හිතනවට වඩා එයා මේ සිත කියන කාරණේ দমনය කරගත්තොත් මේ විනය කාරණා 227ම තමා තුලින් වැපිලා යනවා. එහෙනම් කෙනෙක් දැන් පන්සිල් සමාදන් වෙලා ඒ වෙනුවෙන් කැප වෙනවා වගේම තමන්ට පුළුවන් නම් මේ හිත দমনය කරගෙන ජීවත් වෙන්න. ඒ দমনය කිරීම තුළම අපි ඒ කාය සිත වචනේ කියන කාරණා අපේ මේ සංග්‍රහභාවයටපත් වෙනවා. ඉතින් ඒක দমনය කරගන්න අපි නිරතුරුවම අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වෙනවා. කර්මය, කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන්න ඕනේ. සංසාර බය දකිමින් අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම ජීවත් වෙද්දී අපිට පුළුවන් නම් හිත සංසුන් කරගන්න, හිත দমনය කරගන්න. ඒ හිතේ දමනය කිරීම මත කයෙන් වචනයෙන් සිදුවෙන්නා වූ වැරදි වලට අපි යන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ, අද බොහෝ දෙනෙකුට නිරෝගීකම අහිමි වෙලා තියෙනවා. පුද්ගලයෙක් නිරතුරුවම පුරුදු පුහුණු කළ යුතු කුසල ධර්මයන් තියෙනවද ස්වාමින් වහන්සේ? Tamanගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම උදෙසා. මේම නිරෝගී බව කියන්නේ නෝන ආයුෂ වර්ණයේ සැපේ බලය. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ අපිට ලැබෙන්නේ දානය තුලින්. වෙන දෙයකින් නෙමෙයි. තේරෙනවද? දැන් මේ ලෝකේ ජීවත් වෙන්නා වූ මේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ සමාජයක් තියෙනවා. අපි ගමු ප්‍රභූ මහේශාක්‍ය ජීවිත ගත කරන්නයි තියෙන්නේ. ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. තේරුණා? ඉතින් දානයම තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබලා දෙන්නේ. ඒ කියන්නේ යමෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපේ බලයෙන් හීන භාවයටපත් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ දානය තුළින් දුර්වලභාවයට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්සයා සත්වයා කර්මය දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොටගෙන උපදී කියලා. තේරෙනවද? දැන් අපි සමහරලාට සමහර දරුවෙක් ඉන්නවා යා මව් කුසේදීම මිය යනවා. සමහරට මව් කුසෙන් බිහි වෙන වෙලාවෙ මිය යනවා. සමහරලාට මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් හතරෙන් පහෙන් යා මිය යනවා.
ඒතර බුදුරජාණන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද දොස්තර මහත්තයාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මේක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයේ මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනය සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්සම උකුසකට බහිනවා. බැස්සත් කළා වූ අකුසලේ විපාකයේ පිණිස එනවා. දැන් අපි කවුරු හරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවනම් අපි ඒ තුලින් දකින්නේ මොකද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුන්ගේ දානයන් වළක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂය, වර්ණය, සැපේ බලය ලැබෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතේට ආයුෂ, වර්ණය, සැපේ බලයේ හීනභාවයක් අපි දකිනවනම් ඒකට අපි මේ ආණ්ඩුවට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. ඒ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරේ දන් දීලා නැහැ. තේරුණා? ඒ නිසා අපිට සුඛෝපභෝගී භාවයේ එහෙම නැත්නම් මහේශාක්‍ය භාවයන් අවශ්‍ය නම් අපි වැඩි කර්මය, කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ. දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. තේරෙනවද? ඉතින් එහෙම කළොත් අපිට ආයුෂ, වර්ණය, සැපේ බලය ලැබෙන්නේ. ඉතින් මේ ලෝකේ යම් දිව්‍ය තලයක යම් දෙවි කෙනෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකයේ යම් මිනිසෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ සස්ත්‍රීක භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානයයි. වෙන දෙයක් නෙමෙයි. ඒ දිව්‍යාත්මේ මනුස්සාත්මේ ලැබුණේ සීලය තුලින්. නමුත් අර සස්ත්‍රීක භාවය ඒගොල්ලන්ට ලැබුණේ දානය නිසාමයි. ඒ නිසා දන් දෙන කෙනා සංසාරේ කොතන උප්පත්තියක් ලැබුවත් එයාට ආයුෂ, වර්ණය, සැපේ බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ඔය ත්‍රිසන් ලෝකේ ජීවත් වෙන අලියා, සිංහයා, කොටියා වගේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජුරෝ. ඒගොල්ලන්ට කවුරුත් බයයි. තේරෙනවද? එතකොට මේ කැලේ රජුරුව හැටියට ඒගොල්ලෝ ඒ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ. එක්ක මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙසක් කාලෙට, පොසොන් කාලෙට දන්සල් දෙනවා, පන්සලට දන්සල් දෙනවා, අප්‍රමාණ දේවල් දන් දෙනවා. නමුත් ඒගොල්ලන්ට කර්මය, කර්මඵල විශ්වාසිකු නැහැ. ඉතින් මෙහෙම මැරුණාට පස්සේ අර වගේ අර ඇත් කුලේ, සිංහ කුලේ, කොටි කුලේ වගේ කැලේ සද්දන්තිය වෙලා උප්පත්තිය ලබනවා. එයා කැලේ නායකය. හැමෝම එයාට බයයි. ඒතකොට මේ නායකත්වය යාට ලැබුණේ කුමක්ද? මොකක්ද මේ නායකත්වය කියන්නේ? ආයුෂ, වර්ණය, සැපේ බලය. එතකොට මේ ආයුෂ, වර්ණය, සැපේ බලය ලැබුණේ කුමක් නිසාද? ගිය ජීවිතේ දන් දුන්නා. නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ. කර්මය, කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. නමුත් දානේ ආනිසංස හැටියට යා කැලේ රජුරු වෙලා උප්පත්තිය ලැබුණා. දැන් සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ මේ ජීවිතේ දානය දීලා තියෙනවා. දානය දුන්නත් මැරෙන වෙලාවේ මොකක් හරි දීපලක් තමයි ඒගොල්ලන්ට උපාදානය වෙන්නේ. ඉතින් මේ දීපලක් උපාදානය වෙලා പ്രേත ලෝකේ වැටුණත් പ്രേත ලෝකෙදී සද්දන්ත പ്രേතෙක් වෙලා උප්පත්තිය ලැබුණා. මොකද ඒ සද්දන්ත പ്രേතය අනිත් සියලුම പ്രേතයන් යට කරගෙන තමයි ඉන්නේ. ඒතකොට ඒ සද්දන්ත භාවයට ලැබුණේ කුමක් නිසාද? ආයුෂ, වර්ණය, සැපේ බලය නිසා. පෙර ජීවිතේ දන් දුන්නා. නමුත් දාණයට වඩා එයා තුල දීපල කෙරෙහි තෘෂ්ණාව සකස් වුණා. මරණ වෙලාවේ සකස් වුණේ දීපල කෙරෙහි තෘෂ්ණාව. ඉතින් ඊට අදාළව මහේශාක්‍ය ප්‍රේතෙක් බවට පත් වෙනවා പ്രേත ලෝකේ. හොඳට ඇඳුම් පැළඳුම් ලැබෙනවා, විකෘතියක් නැහැ. ඒ ඇයි? දානේ ආනිසංසමයි. ඒ නිසා ආයුෂ, වර්ණය, සැපේ බලය කියලා යමෙක් හඳුන්වනවා නම් ඒක අපිට ලැබෙන්නේ දානේ නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දානේ නිසාමයි. මොකද මේ ලෝකේ කෝටිපති, ප්‍රකෝටිපති අය කොච්චර ඉන්නවද කියලා බලන්නකෝ නේද? ඒතනයටපත් උනේ දානේ ආනිසංසයන් නිසාමයි. වෙන දෙයක් නෙමෙයි. පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංස, කර්මය, කර්මඵල විශ්වාසයෙන් සිල් ආරක්ෂා කරගෙන පූජා කළා වූ දානේ ආනිසංස තමයි ඒගොල්ලෝ ලබන්නේ. අපි සූදානම් වෙන්නේ විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබත් එක්ක කතා කරන්න. අපේ ගරු ස්වාමින් වහන්සේ රාජකිරියේ අරිය ඥානකර ස්වාමින් වහන්සේ සූදානම් වෙනවා මේ විරාමෙන් අනතුරුව ඔබ උනත් තනියම කල්පනා කරනවා වන්නට පුළුවන් මේ ප්‍රශ්නය ගැන. ලෝකේ පුරා බොහෝ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම රූප සම්පත්තියෙන් අගතෙන්පත් පුද්ගලයෝ ඉන්නවා. මේ අය සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච අයත් නෙමෙයි. එහෙමනම් මේකේ අවසානය භව ගමන මොන වගේද? අපි විරාමෙන් අනතුරුව ස්වාමින් වහන්සේගෙන් විමසමු. විරාමෙන් අනතුරුව නැවතත් අපි ඔබත් එක්ක කතා කරනවා. සිරස් FM පන්සිල් මළුවට ඔබේ ප්‍රශ්න යොමු කරන්න 0112 84 88 88. කරු ස්වාමින් වහන්සේ ලෝකේ පුරා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා.
ඒ අය විවිධ ආගම්වලට විවිධ ජාතීන් වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේ අයගේ භව ගමන කොහොමද ස්වාමීන් වහන්සේ අප පැහැදිලි කරගන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කතා කරනදී මේ වර්ණය කියන කාරණේ, ලස්සන කියන කාරණේ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. හොඳේ දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා ඇති. මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති. බොමලු දහස් ගාණක් ඇමදලා ඇති. මේවැයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන ස්වරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක්, දිව්‍ය තලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තින්නේ මේ මලින්. ඒතර අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින්න යම්සේදේ පොලිතින් නුරේ පෙනෙන්නේ. ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. කුමක්ද මේ අසිරිය? මේ අසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. තේන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය ලැබුණා. ඒතකොට තවත් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවනේ. එයා මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාවක්. එතන අපි දන්නේ එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දිය සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවොලට පූජා කරනවා. දෙවොලට පූජා කරපු දවසේ ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳනවා. කහදියරෙන් මේ දෙවොල හොදනවා, මුරුතැන්පත් වෙනවා, දෙවොල අතුපතු ගන්නවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා, බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමෙයි දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මේව ජීවිතේ කැප කරලා එයා අවසානයේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක, බෞද්ධ පවුලක නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උප්පත්තිය ලැබෙනවා. එතකොට මේ සුරූපී දැරිය මේ මොහොතේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟ එයාට ඒ සුරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් පුළ දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති. මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති. ඒ වගේ කහදියරෙන් මුරුතැන්පතින් මේ සියලු දේම දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට සුරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උප්පත්තිය ලබන. ඒ නිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක්, ක්‍රිස්තියානි මහත්තයෙක්, හින්දු මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන්ව පූජා කරනවා නම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව, පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවනේ. ඉතින් මේ අය මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල සුරූපී අය වෙලා උප්පත්තිය ලැබුණා. මරණ වෙලාවේ මේ පින් උපාදානෙ වුණා. එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දෙවියලා උප්පත්තිය ලැබෙනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණේ සංස්කාර වලට අදාළයක් නැහැ. තේරුණාද? බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මා දිට්ඨියටපත් වෙලා උප්පත්තිය ලැබෙනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මා දිට්ඨියෙන් බැහැරටපත් වෙලා උප්පත්තිය ලැබෙනවා. ඉතින් වෙන දෙයක් උතර නෑ නෝනා. ඉගෙන සුරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින්ම ආලෝකයෙන්ම මෛත්‍රී චිත්තයෙන්ම කළා වූ පින්කම්. රාජගිරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී මේ දහම් කරුණු අපට පැහැදිලි කරන්නේ ජීවිතේ සැනසීම සොයා යන ගමනේදී උන්වහන්සේ අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ අපි තාමත් සිහිබුද්ධියෙන් මේ භව ගමන යා යුතු බවයි. ගරු ස්වාමින් වහන්සේගෙන් මේ විරාමෙන් අනතුරු අපි විමසමු අපිට ලැබිච්ච මේ ශරීරය අපි තවත් කෙනෙකුගේ සිතෙහි කාමක සිතුවිලි, රාගික සිතුවිලි ඇතිවන ආකාරයට හසුරවනවා නම් අපට අත්වන ඉරණම කුමක්ද? මේ විරාමෙන් අනතුරු
අපි උන්වහන්සේගෙන් විමසමු. රාජකිරියේ අරිඥාන ගරු ස්වාමින් වහන්සේ අද සිරස FM පන්සිල් මළුවේදී මේ වටිනා දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ යම් පුද්ගලෙක් Tamanට උත්පත්තියෙන් උරුම වෙච්ච අංගපසංග සෝභාමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැද්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්සේ? මෙහෙමයි නෝනා. බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා නෝනා මේ Tamanට ලැබුණා වූ රූපය. මම දැන් කිව්වා මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි. අපි අප්‍රමාණ මල් පූජා කරලා බෝමලු ඇමදලා මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ. ඒ නිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරජාණන් වහන්සේ කියනවා නිරයගාමී බවට පත් කරගන්න එපා කියලා. යමෙක් Tamanට ලැබුණා වූ රූපය ඇඳුමෙන් පැළඳුනෙන් හෝ ලෝකයාට යම් නිරාවරණය කිරීමක් කරනවා නම් ඕන එය අපායගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා. අපායගාමී අකුසලයක්. ගරු ස්වාමින් වහන්සේ නාට්‍යාංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ தත්ත්වය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? ඒක නෝනා බරපතල තැනක් ඒක. ඒක අපිට සමාජෙ කියන්නත් බෑ. සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයා තමයි එදා දඹදිවේ හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ගුරුවරු අපිට කියලා තියෙන්නේ මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය, අනුන්ව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී ඔය ප්‍රශ්නේ අපි ඔතනින් නතර කරමු කියලා. නෑ ගාමිණී දෙවෙනි වතාවෙත් අහනවා. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී අපි ඔය ප්‍රශ්න ඔතනින් නවත්තමු කියලා. තුන්වෙනි වතාවෙත් අහනවා. ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ නවත්තමු අපි මෙතනින්. හතරවෙනි වතාවේ හද්දි බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ පායාසය කියන්නේ නිරයක් කියලා. ඒතර පායාසය කියන නිරය කියන්නේ කවුරු යන තැනක්ද? මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමස්වන්දයන් සකස් කරනවා නම්, ලෝකයා තුල විනෝදය හාස්‍ය සකස් කරනවා නම්, ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම නෙමෙයි කියන්නේ. තේරුණාද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය අපි දේශනා කළ යුතුයි. මොකද මේක සමාජයට මේ මොහොතේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක්. තේරුණාද? ඒගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා පෙර පින නිසා ලැබුවා වූ මේ ස්වරූපී ජීවිතය ඇඳුමෙන් පැළඳුමෙන් හෝ අපි ලෝකයට නිරාවරණය කරනවා නම් එය අපායගාමී අකුසලයක් කියලා නෝනා. ඒතර අපි දන්නා වූ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු සමාධියෙන් මේ පායාස නිරේ ඉන්නේ නිරිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එයාට මස් මුහුණක් තියෙනවා. නමුත් ඇටසැකිල්ලක් හැටියට. මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා. තේරුණාද? අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා. ඒ පායාස නිරේ එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සෙක් අරගෙන ඒ ශක්තිමත් මිනිසයාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න. උඩුහම සම්පූර්ණයෙන්ම මූණේ ඉඳන් උඩුහම ගැලෙව්වට පස්සේ දැන් ඔබට පේනවා රතු පාට ලේ තැවරුණු මස් තැවරුණු නහර තැවරුණු ඔය මේ මස් ගොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසතෙක්. මසම පිච්චෙනවා. මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවටපත් කරනවා. ඇයි ශරීරය මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි. තේරෙනවද? එහෙනම් අපි දක්ෂණම් බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපි පායාස නිරය කියන පැත්තට යෑමෙන් අපි වළකිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණය. තේරුණාද? ඒ නිසා ලෝකයේ මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රියා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකය වෙනස් කරන්න බෑ නෝනා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10 කියන තැනට එනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. දැන් වෙනකොට ඒක 70ට වගේ බහලා තියෙනවා. එතකොට 120 ඉඳන් 70 කියන්නේ අවුරුදු 50ක් අවුරුදු 2600ට ආයුෂ අඩු වෙලා තියෙනවා.
තියෙනවා. එතකොට මේ ගෙවුනා වූ අවුරුදු 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයේ තුල ලෝකයේ ගලාගෙන ආපු අවුරුදු 2600. මේ වසවිස කුමිනාශක රසකාරක මේවා තිබ්බේ. නමුත් අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකය කියන්නේ මේ සියල්ලෙන් විකෘති වූ ලෝකයක්. එහෙනම් ඊතුරු ආයුෂ 50 60 ගෙවෙන්න තව අවුරුදු 1500ක් යන්න අවශ්‍ය. එහෙනම් පරමායුෂ අවුරුදු 10යි කියන තැනට ලෝකය තව අවුරුදු 1500ක් යනකොට පත් වෙනවා නෝන. ඒ පරමායුෂ අවුරුදු 10යි කියන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාට මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. මුර්ග සංඥා මිනිස්යා තව මිනිස්සෙක් දකින්නේ මුර්ගයෙක් හැටියට නෝන. මරා ගන්නවා කියනවා, කොටා ගන්නවා කියනවා, ලේ වලින් මේ පෘථුවිය තෙමෙනවා කියනවා. තේන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියන මෙතෙන්ටයි මේ ලෝකේ යන්නේ. එහි බීජ අවස්ථාව තමයි අපි මේ ලෝකයේ තුල දකින්න ඕන. ඒ නිසා මේ ලෝකයේ සක්‍රිය ඇවිල්ලා පාලකයා වුණත් මේ ලෝකේ නැවත නිවැරදි කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ අපිට කියනවා. ඒ නිසා ලෝකේ අපිට නිවැරදි කරන්න බෑ. ඒ නිසා අපි ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕනේ කියන තැනයි අපි සකස් කරගන්න ඕන. ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා. ලෝකේ අන දිශාවකට ගියේ දැන් මොකද ලෝකේ යන්නේ දුක දිශාවටයි. තේරෙනවද? ඒ නිසා ලෝකයේ දුක දිශාවට යද්දී අපි ධර්මයේ දිශාවට එන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපි ධර්මයේ දිශාවට එනකොට සමහර විට ඔබ හුදකලා වෙන්න පුළුවන්. මොකද ලෝකේ බහුතරයක් යන්නේ එක පැත්තකට. ඒතකොට මොකද ධර්ම මාර්ගයේ යන කෙනා හැම වෙලාවම නෝන උඩුකම් බලා යන කෙනෙක්. එයා මුහුද පැත්තට ගලාගෙන යන කෙනෙක් නෙමෙයි. එයා උඩුකම් බලාගෙන යන්නේ. උඩුකම් බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම එයා මේ සමාජයට අමුත්තෙක් වෙන්න පුළුවන්. තේරෙනවද? එයා මේ සමාජය තුල හුදකලා වෙන්න පුළුවන්. එයා මේ සමාජය තුල පිස්සෙක් කියලා යාම හඳුන්වන්නත් පුළුවන්. නමුත් ඒ කොයි ආකාරයෙන් සමාජය ඔබ හැඳින්වුවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ. තමා ළඟ මුළු ලෝකෙම නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඉන්නවායි කියන විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා මේ විශ්වාසය තුල අපි මේ සංසාර බය දකිමි. තේරුණාද? මේසා බරපතල අනතුරක් අපි ඉදිරියේ තියෙනවා. මේ රූපයේ වැරදි ආකාරයට පරිහරණය කළත් ඒසා බරපතල වැරදි අනතුරක් තියෙනවා. ඉතින් මේ වැරදි අනතුර දකිමින් අනතුරෙන් මිදෙන දිශාවට යන එක තමයි අපිට කරගන්න තියෙන්නේ. රාජකිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මළුවේදී මේ දහම් කරුණ ඔබට පැහැදිලි කර දෙන්නේ. ඔබට ධර්ම වුණත් පුළුවන් ධර්ම දානමය පින්කමට සහභාගී වන්න. ඔබ දන්න කියන කෙනෙකුට මේ පණිවිඩය දෙන්න. සිරස FM පන්සිල් මළුව අහන්නටිය කියලා කියන්න. ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කරන මෙම කරුණු ඔබට ඉතාමත් වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අපායකාමී නොවන මාර්ගයක් ගැන. ඔබේ සිතේ පහළවන අකුසල් සිතුවිලි බොහෝ දුරට ඔබව ඇදගෙන යන්නේ අපායට. හැබැයි ඉන් මිදෙන ක්‍රමයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ විරාමෙන් අනතුරුව අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ ඒ පිළිබඳව. ගෞරවනීය ස්වාමින් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ දිනෙන් දින අනතුරු බවින් වැඩි ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අකුසලයට බර වූ මිනිසුන් නිසා ඒ අය අපායගාමී වීමට තියෙනා වූ ඉඩකඩ වැඩි. ගරු ස්වාමින් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ පවතින මේ අනතුරින් මිදලා නිර්වාණය දකින්නට තියෙන හොඳම මඟ දේවතානුස්සතිය වඩමින් දිව්‍ය ලෝකයේ ශාස්ත්‍රීය දෙවියෙකු වීමට වීරිය කිරීමද. මේමයි බුදුරජාණන් වහන්සේ අතරුවේ මහා නාම ශාක්‍ය කියන ශාක්‍යයට ඔබ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේවතානුස්සතිය කියන එක තනිව කියන්නේ නෑ නෝනා. පළවෙනිව බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියලා කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයට උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ. උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ කියන්නේ යාර බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න. ඊට පස්සේ ත්‍යාගානුස්සතිය හැකිතාක් දන් දෙන්න. හැකිතාක් සිල් රකින්න, සීලානුස්සතිය. රකිමින් දේවතානුස්සතිය වඩන්න කියනවා. දේවතානුස්සතිය කියන්නේ මේ ශාස්ත්‍රීය දිව්‍ය තලයේ કોઈ තුසිතේ ආමයේ නිම්මාගතිය පරිනිම්මිත වසවත්තිය මේ වගේ දිව්‍ය තලයක ශාස්ත්‍රීය දෙවි දිව්‍යාංගනාවක් වෙනවා කියලා හිතන්න කියනවා. හැම රාත්‍රියකටම නිින්දට යනකොට ඒ ශාස්ත්‍රීය දිව්‍යාංගනාවක් හිතෙන් මවාගෙන නිදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ශාස්ත්‍රීය දෙවියේ දිව්‍යාංගනාවක් දිව්‍ය ඕජාවෙන් විදිනා වූ සැපයන් මොනින් දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එවැනි දෙවියෙක් දිව්‍යාංගනාවගේ ආලෝකමත්භාවය ප්‍රභාස්වරභාවය නුවණින් දකිමින් ඒ දෙවියන් විදිනා වූ මහේශාන්ත ශාස්ත්‍රීය බව නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මේකෙන් බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ දෙවියා කියන තැන සැප දිනවා කියලා කාරණේ අපිට හිත පිටන්න නෙමෙයි. තේරෙනවද? එහෙම නැත්නම් දිව්‍ය තලයක ගිහිල්ලා උපදින්න කියන කාරණේ දැන් හිත පිටන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේක කරන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ දෙවියා කෙරෙහි අපි තුල තෘෂ්ණාවක් සකස් කරනවා. තේරෙනවද? දෙවියා කෙරෙහි දිව්‍ය තල කෙරෙහි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි තෘෂ්ණාවක් සකස් වෙනවා. දැන් ඔබතුමිය මේක අහලා නෑ මම දිව්‍යාංගනාවක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේරෙනවද? දෙවියෙක් වෙන්න උපාදානය ඇති කරගන්න. තෘෂ්ණාවක් ඇති කරගන්න. එහෙම ඇති කරගත්තාට පස්සේ ඔබතුමිය මොකද කරන්නේ?
වැඩි වැඩියෙන් තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුල ඉන්නවා. වැඩි වැඩියෙන් සිල් රකින්නවා. වැඩි වැඩියෙන් දන් දෙනවා. එයි මේව කරන්නේ. අනිවාර්යයෙන්ම දිව්‍යාංගනාවක් දෙවියෙක් වෙන්නේ. ඒතර එතන තමයි උපාදානයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතන උපාදානයේ තියලා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩවනවා. මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩන්න ඔබ ඉබේම සෝවාන් ඵලයේ කියන තැනට පත් වෙනවා. ඒ අවසානයේ මොකද? දෙවියන් ඉලක්ක කරලා අපි සෝවාන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපි තුලින් වැඩෙන්නේ. ඒ නිසා දේවදානුස්සතිය වඩනවා කියන්නේ ශාස්ත්‍රීය දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියන තැන හිත පිටාන. එතන හිත පිටලා විතරක් වැඩක් නැහැ. එතන හිත පිටලා එතන සපුරා ගන්න නම් මෙතනින් තෙරුවන් කෙරේ වූ ශ්‍රද්ධාව, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය දක්ෂාකාරයෙන් වඩන්න ඕනේ. තේරෙනවද? ඉතින් අපි දක්ෂ නම් මේ කාරණා තුන වඩමින් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නුවණින් මෙහෙ කරමින් ඉස්සරහට යන්න එයා කවදා හරි තමන් උපාදානය කරගත්තා වූ දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකිනවා. දැකලා එයා සෝවාන් ඵලයට මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතන දේවතානුස්සතිය කියන කාරණේ අපිට ඉලක්ක කරන්නේ මේ කාරණා තුන වැඩි වැඩි වඩවන්න. මේව තුන වැඩි වැඩියෙන් වඩවන්දියා කල්යාණ මිත්‍රාශ්‍රයත් ලැබමින් සද්ධර්ම ශ්‍රවණයක් කළොත් අනිවාර්යයෙන්ම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා එයා දේවතානුස්සතියේ තියෙන අනිත්‍යභාවය දකින්න. දැකලා එයා මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් තමයි වෙන්නේ. ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉන්නා වූ දෙවියන් හා මනුෂ්‍යයන් අතර තිබෙන සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයෙක් ඉන්නවා මේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා අසුමාන ශ්‍රාවකින් වහන්සේ නමක් උන්වහන්සේ කියනවා ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉන්න දෙවියන්. ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මානදී පරිනිම්මිත වසවත්තේ තාවිදින්සේ වගේ මේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉන්න දෙවියන් නිරේතුරුම මිනිස්යාගේ යොදුන් 100ක් ඈතින් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ. මොකද මිනිස්යාගේ ගඳ ඒගොල්ලන්ට උහුලන්න බැහැ කියනවා නෝන. මේ මිනිස්යාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි. දුස්සීලභාවයේ ගඳ. තේරුණාද? දැන් දෙවියන්ට ඕන නම් මෙතන ඉඳන් මේ අපි කියනා වූ ධර්මය දිව්‍ය සෝත වලින් අහන්න පුළුවන්. දිව්‍ය චක්කු වලින් අපි මේ කියන දේ ඒගොල්ලන්ට දකින්න පුළුවන්. තේරුණාද? ඉතින් එහෙම දකිමින් මේ පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් මේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය වෙන්නේ නැහැ නෝන. මොකද ඒගොල්ලෝ පිනෙන් ආඩය. තේරුණාද? ඒගොල්ලෝ පිනෙන් ආඩය. නමුත් ඒගොල්ලෝ පිනට කැමති. ඒක සරත් ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් පවත්වන්න ගිහිල්ලා උන්වහන්සේ යම් හේතුවක් නිසා ඒ ධර්ම දේශනාව පැයක් විතර ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ යම් ස්ථානයක ඉඳලා හිත සමාධිමත් වෙන්න වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ ආකාශයේ වලාකුණක් මත වාගෙට එරමිනියා කොටාගත්තා. එක කකුලකින් එරමිනියා ගෙතිලා තියෙනවා අනිත් කකුල පල්ලෙහාට වැටලා තියෙනවා. ඒ ස්වභාවයෙන් ලස්සන සුරූපී දෙවි කෙනෙක් ඉන්නවා. එයා ලස්සන සුදු පාට නිල් පාට වගේ ලස්සන උටුන්නක් පැලඳගෙන එයා මේව සාදුකාර දීගෙන බලන් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙවියා මේ ධර්මය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. තේරුණාද? ඒ වගේ දෙවිවරු මේ පල්ලෙහා අපි කියනවා මම කියන බණ නෙමෙයි ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලා සීලෙන් පරිපූර්ණ නම් ඒ කියනවා බුදුබණ අවංකව දේශනා කරනවා නම් ඒ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය දෙවියන් ශ්‍රවණය කරනවා. එහෙනම් දෙවියන් විතරක් මේ සමහර පරදත්ත රූප ජීවි പ്രേත පිනට පැමිණි പ്രേත කොටසු ධර්මය දේශනා කරනවා. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් දවසක් ඈත ගමක එලිමහන් මේ තනපිටිය වගේ තැනක ධර්මයක් දේශනා කළ රාත්‍රියේ උන්වහන්සේ රාත්‍රියේ ගිහලා සැතපුණාට පස්සේ උන්වහන්සේට සමාධියෙන් පෙළ තියෙනවා. ඒ ධර්මයේ දේශනා කරපු දැන තේරුණාද? මේ പ്രേත පෞල් දෙකක් වාඩි වෙලා ඉන්නවා. പ്രേත පෞල් දෙක. ඒ പ്രേත පෞල් දෙක පරදත්ත රූප ජීවි പ്രേත පෞල්. ඒ කියන්නේ ඒගොල්ලෝ විකෘතියක් නැහැ. හොඳට ඇඳුම් පැළඳුම් තියෙන പ്രേත පෞල්. ඒතර මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන්ම අහලා තියෙනවා ඔබලා ඇයි මෙතන ඉන්නේ කියලා. ඒතකොට ඒගොල්ලෝ මොකක්ද භාෂාවකින් යමක් කියලා තියෙනවා. ඒතකොට දැන් මේගොල්ලෝ මෙතන ඉන්නේ මොකද? නැවත බණ කියාවි කියලා තමයි මේගොල්ලෝ මෙතන වෙලා වාඩි වෙලා. ඒතකොට දෙවියා විතරක් නෙමෙයි. පරදත්ත රූප ජීවි പ്രേත කොටස බණහන්න කැමති പ്രേත කොටස් ඉදින්නවා. නමුත් ඉතින් ශාස්ත්‍රීය දිව්‍ය තලවල දෙවිවරු නම් මිනිස්සුත් එක්ක ඉස්සර ඇසුරට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කාමයන් තුල මහා සැපයන් තුල ජීවත් වෙන්නේ. සැපයන් තුලට මේගොල්ලෝ ගොනු වෙලා ඉන්නවා මිස මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත කටවලට ශාස්ත්‍රීය දිව්‍ය තලවල දෙවියෝ ඉන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත දෙවියන් ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. අපි කියන කතරගම දෙවියෝ, මහසෙන් දෙවියෝ, සමන් දෙවියෝ වගේ දෙවිවරු ඉන්නේ. ඒගොල්ලෝ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත මේ මනුෂ්‍ය ලෝකේ උපාදානය කරගෙන මනුෂ්‍ය ජීවිත ගත කරලා දේවත්වයට පරිවෙච්ච අය. ඊට අමතරව මේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. මේ කරලා මේ පන්සල උපාදානය කරලා මැරිලා ගම
උපාදානය කරගෙන මැරිලා ගමේම දෙවියන් වූ සාමාන්‍ය මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවිවරු ඉන්නවා. නමුත් ශාස්ත්‍රීය දෙවිවරු නන්න ඕන කවදාකවත් පල්ලෙහාට මනුස්සාශ්‍රයට එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා කාලේ රහතන් වහන්සේලා කාලේ දෙවිවරු නිතරම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා රහතන් වහන්සේලාගේ යම් යම් ප්‍රශ්න අහලා ඒ කටයුතු විසඳගත් අවස්ථා වුණ තරම් තියෙනවා. ස්වාමීන් වහන්සේ මිනිසෙයින් සිල්වත් බවින් ඈත් වෙනකොට දෙවියනුත් මිනිසුන් කෙරෙහි ඈත් වෙනවද? නෑ එහෙම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා නෝන මිනිස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන දෙවියන් දුස්සීල වෙනවා කියලා. දෙවියන් දුස්සීල වෙලා දෙවියන් වැරදි වැඩ කරන අයට උපකාර කරනවා කියනවා. මොකද ඒගොල්ලෝ තුල කාමයන් සකස් වෙනවා. කාමරාග පිටියන් තුල දෙවියෝ ඉන්නේ. එන මාර්ගඵලලාභී දෙවිවරු තමයි මේ තත්ත්වෙට වැටෙන්නේ නැත්තේ. මාර්ගඵලලාභී නෝන සෑම දෙවියෙක්ම කාමරාග පිටියන් තුල ජීවත් වෙන්නේ. එන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුල ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උදේ ඉඳන් මේ මනුස්ස ලෝකයේ වෙන දේවල් දකින්නකොට ඒගොල්ලෝ දුස්සීල වෙනවා කියනවා. දුස්සීල වෙද්දී ඒගොල්ලෝ තුල කාමරාග පිටියන් ඇති වෙලා අකුසල් සිද්ධ වෙනකොට ඒගොල්ලෝ දිව්‍ය තල වලින් චුත වෙලා පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා මාර්ගඵලලාභී දෙවියන් මේ අතුරුලක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා සීලෙන් ඒගොල්ලෝ පරිපූර්ණයි. නමුත් මේ මෙහා ඉන්න සෑම දෙවියෙකුම බුදුරජාණන් වහන්සේ කියනවා මනුස්ස ලෝකයේ පිරිහෙන්න ඊට සාපේක්ෂව ඒගොල්ලෝ සීලෙන් පිරිහෙනවා කියලා. පිරිනුනාට පස්සේ ඒගොල්ලෝ පල්ලෙහාට වැටෙනවා. ස්වාමීන් වහන්සේ දෙවියන් ස්වභාව ධර්මයේ පාලනය කරනවද? දෙවියන් ස්වභාව ධර්ම පාලනය කරන්නේ නැහැ. ස්වභාව ධර්ම කියන්නේ මොනවද? මේ ස්වභාව ධර්මයේ මේ සතර මහා ධාතුවෙන් පාලනය වෙන දෙයක්. දෙවියන්ට ලෝකයක් පාලනය කරන්න බෑ. ලෝකේ පාලනය කරන දෙයක් නෑ. ලෝකේ පාලනය කරන්නේ මේ සතර මහා ධාතුවම. වෙන දෙයක් නෙමෙයි. ඉතින් සතර මහා ධාතුවට ලෝකේ පාලනය කරන්න බෑ. සතර මහා ධාතුවේ ස්වභාවය තමයි නිරේතුරුම වෙනස් වීමට ලක් වෙනවා. සතර මහා ධාතුවේ වෙනස් වීම තමයි මේ පාලනය පාලකයෙක් කියලා අපි දකින්නේ. ලෝකේ පාලනය කරන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් කවුරුවත් නෙමෙයි. ඒගොල්ලෝ සතර මහා ධාතුවෙන් හැදුනා වූ අයමයි. පඨවි ආපෝ තේජෝ වායු. මොකද දෙවියාටත් මනුස්සයාට වගේ කයක් තියෙනවා. බ්‍රහ්මයාටත් මනුස්සයාට වගේ කයක් තියෙනවා. නමුත් ඒක සියුම් කයක්. අපේ මස්සහැට පේන කයක් නෙමෙයි. ඒක කවදාහරි සමාධියෙන් අපි දෙවියා දකිද්දී මේ මිනිස්සේ කර රජ කෙනෙක් වගේ තමයි දෙවියාගේ ස්වභාවය දකින්නේ. ඒ නිසා යාටත් කයක් තියෙනවා. ඒ කය ඇවිල්ලා සතර මහා ධාතුවමයි. ඉතින් මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යයි කියන ධර්මතාවය තමයි මේ ලෝකේ පාලකය. වෙන කවුරුත් නැහැ ඉතින්. දැස් පියාගන්න ඉන්න මහා සමග මේ අරණට තුරුපත් සෙලවෙන හඬ පවා පැසෙන දහම් අරණෙන් නැගෙන දහම්කඳ විවිධකම් පන්සිල් මලුව ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ අපි පිවිසෙන්නේ අලුත් පැයකට. ඒ වගේම ඔබ නොසිතූ තවත් පැත්තක් පිළිබඳව සිරස FM පන්සිල් මළුවේදී රාජකීය ආර්යඥානකරු ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කරනවා. කරු ස්වාමීන් වහන්සේ උත්සව අවස්ථාවලදී ප්‍රතිඥා මල්වැඩි පත්තු කිරීම සිද්ධ වෙනවා. මේ නිසා අපට නොපෙනෙන ලෝකයේ ජීවත් වන අමනුෂ්‍යයන් දුකට පත් වෙනවද ස්වාමීන් වහන්සේ? ඉතින් ඒක මිනිස්යාගේ සතුට. ඒක බලාපොරොත්තු සතුට එක කෙනා එක ආකාරයෙන් මේ සතුට ප්‍රකාශයට පත් කරන. ඒකෝට අපිට ඒකට කාටවත් දොස් කියන්න නම් බෑ. මම කාටවත් ඒක වැරදි කියලා කියන්නෙත් නෑ, එපා කියලා කියන්නෙත් නැහැ. මොකද මේවා අපිට නිවැරදි කරන්න කවදාකවත් බෑ නෝන. මම කිව්වා ලෝකේ යන්නේ දුක දෙසටයි, ලෝකේ යන්නේ අකුසලයේ දෙසටයි, ලෝකේ යන්නේ අර පරමාවශ අවුරුදු 10යි කියන මූස සංඥාව තැනටයි. එහෙනම් ලෝකේ යන ගමන අපිට වෙනස් කරන්න බෑ. නමුත් ලෝකේ යන ගමන වෙනස් කරන්න බැරි වුණත් ලෝකයේ තුල වෙන්නා වූ දේ ගැන බුදුරජාණන් වහන්සේ අපේ ධර්මයේ තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා නෝන අපි අම්මියකින් දෙසැම්බර් 31 වගේ රාත්‍රියකට මුළු රටම හෙල්ලෙන ආකාරයෙන් රචිනාපත්ති කිරීම නිසා එක පැත්තකින් තිරිසන් ලෝකයේ ඉන්න සත්තු අප්‍රමාණ දුකට පීඩාවට පත් වෙනවා. සේන බල්ලේ කුසෙක් හරකෙක් ගත්තත් මහ පාරවල් වල දුවමින් තැන් වල හැංගෙමින් ඒ පැය පුරාවට පුදුමාකාර දේශයක් බයක් ඒ සත්තුන් තුල සකස් වෙනවා. ඒක ගහකොළ වල එන කුසිව්මාවුන් එතන ගියාම කුරුල්ල බලන්න බිත්තර දාලා ඉන්න කුරුල්ල පැටව දාලා ඉන්න කුරුල්ල අප්‍රමාණ පීඩාවට ඒ බිත්තර විනාශ වෙලා ඒ සත්තු රෑ බයට ඉගිල්ලලා වෙන සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙලා ඉතින් විනාශ භාවයට පත් වෙනවා. ඒ වගේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව වන අප්‍රමාණ ප්‍රේතයෝ ජීවත් වෙනවා. සමහරට මිනිස්සු 10 දෙනෙක් ඉන්න තැන ප්‍රේතයෝ 100ක් ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රේත ජනගහනය ලෝකේ වැඩි වෙනවා. ඉතින් එවැනි ප්‍රේතයින් මේ පුපුරන පිපිරිල්ල හැමුවේ විනාශයට පත් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒගොල්ලන්ට තෝලාරික කයක් තියෙනවා. ඒගොල්ලෝ මේ රචින්නා හඬ නිසා රචින්නාවල පිපුරුමට බයෙන් ඒගොල්ලෝ විනාශයට පත් වෙන්න පුළුවන්. එතන ගියාම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව රුක්දේවරු බුම්මාට දෙවිවරු වගේ මෙවැනි දෙවිවරු අප්‍රමාණ ජීවත් වෙනවා. ඒතකොට මේ දෙවිවරු විනාශයට ලක් වෙන්න පුළුවන්. විනාශ නොවුනත් මේගොල්ලෝ තුල ද්වේෂසිත ඇති වෙන්න
පුළුවන්. තේන්න. ඒතර බලන්න කිරිදරුවෙක් ගන්න ගෙදරක ඉන්න අවුරුද්දක් දෙකක් මාස 6ක් වයසක කිරිදරුවා. මේ කිරිදරුවා වුණත් එදා රෑ 10 ඉඳන් පහුවදා උදේ 1 වෙනකන් අඬමින් කෑ ගහමින් දෙරිහඬමින් තමයි ඉන්නේ. තේන්න. මොකද එළම බිය නිසාම කෑ ගහනවා මේ සද්දෙට. තේන්න. ඒ වගේම රචින් එකක් පත්තු කරන කෙනා බලන්න. එයා රචින් එකක් පත්තු කරලා එයා එතන ඉන්නවද? එයාත් පැනලා දුවනවා. ඒ කියන්නේ එයාත් මරබලයේ තමයි රචින් එක පත්තු කරලා පැනලා දුවන්නේ. ඒ කියන්නේ එයාත් බියටපත් වෙලා ඉතරයි ඉන්නේ. ඒතකොට මෙහෙම බැලුවාම මේ 31 වෙනිදා රාත්‍රියේ කියන්නේ මුළු ලෝකයාම බියටපත් කරන්නා වූ රාත්‍රියක්. තේරෙන අසහනයට වේදනාවටපත් කරන්නා වූ මරණීය බයටපත් කරන්නා වූ රාත්‍රියක්. ඒ වගේම අප්‍රමාණ සත්වයින් මැරෙන රාත්‍රියක්. එදාපත් වෙන රචින්න ගොන්නට කූඹි කඩි වගේ මේ පොළොවාසිත ජීවත් වෙන කුමි සතුන් කී ලක්ෂයක් මැරෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. ඒ නිසා 31 රාත්‍රියේ ඉවර වෙලා පළවෙනිදා රාත්‍රියේ ලබන්නේ නෝන අප්‍රමාණ අකුසල කන්දරාවක් මිනිසයා සිද්ධ කරගෙන. එක පැත්තකින් තිරිසන් සත්තු බියටපත් වෙනවා, එක පැත්තකින් ළමා ලපටි බියටපත් වෙනවා, එක පැත්තකින් මේ කුමි සතුන් බියටපත් වෙනවා, එක පැත්තකින් പ്രേත කොටස්, දිව්‍ය කොටස් බියටපත් වෙනවා, විනාශභාවයටපත් වෙනවා. ඉතින් මේ සියලු අඳෝනාවන් මේ සියලු බිය මුසු කරගෙනයි අපි පළවෙනි දෝජාසන ලබන්නේ. ඒ නිසායි මේ මම කියන්නේ 31 වෙනිදා රාත්‍රිය මේ වගේ මේ කටුක බය උපදවන රාත්‍රියක් ලෝකයක් තුළ. ඒ නිසා අපි පටන් ගන්න අවුරුද්ද මුල් අවුරුද්දේ පළවෙනි දවසේ මේසා මිනිස්සයා බියටපත් කරගෙන නම් සකස් කරන්නේ නෝන ඒ ලබන්නා වූ අවුරුද්ද කවදාකවත් අපිට යහපත් අවුරුද්දක් වෙන්නේ. මොකද ලබන්නා වූ සෑම අවුරුද්දක්ම හැම අවුරුද්දකට වඩා අයහපත් අවුරුද්දක් හැටියට අපි දැන් ලෝකෙ දකින්නේ. විනාශයන් වැඩි, අනතුරු වැඩි, ගොඩාක් තියෙන අපරාධයන් වැඩි. ලබන අවුරුද්ද පෙර අවුරුද්දට වඩා දුර්වල අවුරුද්දක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි යම්මේකින් පිරිතක් සත්‍යයනය කරනකොට, පිරිත් දේශනාවක් සත්‍යයනය කරනකොට ඒ පිරිත් සත්‍යයනය තුළින් හැම සත්වයක්ම සතුටු වෙනවා වගේ. ඒ කියන්නේ අහන කෙනා සතුටු වෙනවා, දෙවියන් සතුටු වෙනවා, අමනුෂ්‍යයන් සතුටු වෙනවා, තිරිසන් සතා සතුටු වෙනවා. අර වගේ කටුක රචින්නා ශබ්දකින් නෝන මේ අහන දකින්න හැම කෙනාම බියටයි පත් වෙන්නේ. තේරෙනවද? ඒ බිය කියන්නේ තමනුත් අකුසලයේ තුල ජීවත් වෙලා ලෝකයාත් අකුසලයේ තුලට යනවා. ඒ නිසා අපි දක්ෂණම් 31 වෙනිදා රාත්‍රියේ ශබ්ද පූජාවක් කරන්න අවශ්‍ය නම් අපි හේවිසි පූජාවක්, මඟුල් පෙර පූජාවක් නැත්නම් පන්සලේ ගාන්ඨාරය හඳවන්න අපිට පුළුවන්. මෙවැනි තැනකින් කවදාකවත් සත්වයාට පීඩාවක් බියක් සකස් වෙන්නේ නැහැ. මුළු ලංකාවෙම, මුළු පල්ලිවලම, මුළු කෝවිල්වලම තියෙන සීන් ටික එදා රාත්‍රියේ 12ට නාද කළොත් කොතැනකවත් මිනිස්සෙක් බියටපත් වෙන්නේ නැහැ. ඒ හඬහලා දෙවියන් සාදුකාර දෙයි, මිනිස්සුයෝ සාදුකාර දෙයි, අමනුෂ්‍යයෝ ප්‍රිය වේ, තිරිසන් සතු ප්‍රිය වෙන තැනට. නමුත් මේ තැනට ලෝකේ කවදාකවත් දෙන්නේ නැහැ නෝන. තේරුණාද? මේ කියපු දේවල් වලින් එක දශමයක්වත් මම ලෝකෙ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ලෝකේ කියන්නේ. නමුත් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු කියන දෙයක් නෙමෙයි මේක. ඇත්තට මේකයි කියලා කියන දෙයක් පමණයි. ඉතින් මේ කියන දේ අහලා ලක්ෂයකින් 10 දෙනෙක් හරි තීරණය කළොත් මේ කතාව ඇත්තයි කියලා ඒ දේ 10 දෙනාට යහපතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නොකළ යුතු කර්මාන්ත පිළිබඳව. ගරු ස්වාමීන් වහන්සේ මෙම නොකළ යුතු කර්මාන්ත වලට සම්බන්ධ වන්නන්ට විඳින්නට වන විපාක මොනවාද? ඒ නෝනයි අපි මේ සමාජයේ දකින්නා වූ මේ සංකීර්ණභාවය, මේ සමාජයේ තියෙනා වූ මේ ප්‍රශ්න, කමකටොළු, පීඩන ඔය ඔක්කොම ඔය ඵලයන් තමයි. බුදුරජාණන්සේ මිච්ඡා ජීවය කියලා සිල්පදයක් දේශනා කරනවා. මිච්ඡා ජීවය කියන්නේ ඔය මස් මාංශ වෙනදන්න බෑ, මත්පැන් වෙනදන් කරන්න බෑ, වහල් වෙනදාම සතුන් වෙනදාම කරන්න බෑ, වසවිස වෙනදාම කරන්න බෑ, වෙඩි බෙහෙත් තුවක්කුව වියාවුල වෙනදන් කරන්න බෑ. ඉතින් ඕවා සමාජය තුල වැඩි වෙන්න නෝන අනිවාර්යයෙන්ම සමාජය තුල ප්‍රචණ්ඩත්වයේ එහෙම නැත්නම් දුස්සීලභාවයමයි වැඩි වෙලා යන්නේ. තේරුණා? ඉතින් ඕවා නිසා ගන්නා වූ ආදායම් තුලින් ලැබෙනා වූ යම් පිළිස ආදායම් බදු තුලින් යම් ලැබෙනා වූ පිළිසුත් අනිවාර්යයෙන්ම විකෘති මානසිකත්වයන් තමයි යන්නේ. තේරුණා? ඒගොල්ලෝ සීලෙන් දුර්වලභාවයටයි පත් වෙන්නේ, ශ්‍රද්ධාවෙන් දුර්වලභාවයටයි පත් වෙන්නේ. ඒ නිසා කොතනකාරී අපි මිච්ඡා ජීවයන් සිද්ධ කරනවා නම් මේ මිච්ඡා ජීවය තුලින් ලැබෙනා වූ ආනිසංසය නෝන අපිව අන්ත අකුසලයේ කරාමයි අරන් යන්නේ. මේ ඵලයක් තමයි අපි මේ සමාජය තුලින් දකින්නේ. ඉතින් ඒවෙන් හොඳ ආදායම් මාර්ග සකස් වෙන්න පුළුවන්. නමුත් ආදායම් මාර්ග සකස් වෙන ප්‍රමාණයට නෝන විනාශය කරයි සමාජය ගමන් කරන්නේ. මනුෂ්‍ය විකෘතියක් බවට පත් වෙනවා. මොකද මෙතන සීලෙන් දුර්වල වෙනවා. මෙතන සීලෙන් දුර්වල වෙනකොට එක පැත්තකින් සීමුලාවට පත් වෙච්ච මිනිස්සු තමයි බිලි වෙන්නේ. අපි කියමු දැන් මේ ජීවිතේ කවුරුහරි මත්පැන් විකුණනවා කියලා. ඉතින් මත්පැන් විකුණුවාට පස්සේ නෝන ඒ
මත්පැන් විකුණන කෙනා පින්කමක් කරනවා. දන් දෙනවා. පන්සලට දන් දෙනවා. වෙසක් පොසොන් කාලේ විශාල දාස් ගානකට දන් දෙනවා. ඉතින් මෙයා මුළු ජීවිතේම කරන්නේ අරක්කු විකුණන එක. නමුත් අරක්කු විකුණලා මෙයා මැරෙන වෙලාවේ මෙයා අර කළා වූ පින්කම මතක් කරන දුන්නා වූ දානය සිහිපත් වෙනවා. දුන්නා වූ දානය සිහිපත් වෙලා ඔන්න මිනිසෙක් බවට පත් වෙනවා. තේරුණාද? මොකක් පින්කමක් උපාදාන වෙලා මිනිසෙක් බවට පත් වුණා. නමුත් මේ ජීවිතේ මොකද්ද කළේ? අරක්කු විකුණනවා. මුළු ජීවිතේම වයිනිස්ටෝස් තමයි කළේ. නමුත් මේ දරුවා දැන් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා ඉපදිලා. නමුත් මේ දරුවා මනුෂ්‍ය ජීවිතයක් ලැබුවාම ඉස්කෝලේ යන කාලේ පටන් බොන්න පුරුදු වෙනවා. දැන් සමහර දරුවෝ අම්මලා ඇවිල්ලා අපිට කියන අනේ හාමුදුරනේ අපේ දරුවට වයස 16යි ඉස්කෝලේ යනවා අනේ මේ ළමයා මත්පැන් බොනවා මේ මොකක්ද කියන ඒ මොකක්ද? පෙර ජීවිතේ ඔය වයිනිස්ටෝස් උගලහල්ලා ඔය. ඒතකොට ඒ විපාක හැටියට මේ ජීවිතේ ළමා කාලේදීම එයා බොන්න පුරුදු වෙනවා. බේබද්දෙක් වෙනවා. දැන් බේබද්දෙක් වෙලා දැන් ඔන්න බීලා විනාශ වෙලා අවුරුදු 25 විතර ඔන්න කසාදයක් බඳිනවා එයා. තේරුණාද? දැන් කසාදයක් බඳිනකොට එයාට නෝනා කෙනෙක් ලැබෙනවා. ඒ නෝනා හැමදාම අර මහන්දියා බීගෙන ආපුවම කුටි කනවා. තේරුණාද? සල්ලි නෑ. එක්කෝ ඇඳයට රින්ගනවා එනකොට ඔක්කොම කුටි කනවා. ඒ පුදුමාකාර මානසික පීඩනයක් ඒ කාර්දාව. දැන් අපි බලන්න දැන් සමහර අපේ රටේ පවුල් ඉන්නවා මහත්යාගේ බීමත් භාවය නිසා අප්‍රමාණ නිරාදුපින කාන්තාව මේ ලෝකේ ඉන්නේ. ඒ කර්මඵලය. ඒ කර්මඵලේ මොකද්ද? ඒ නෝනා තමයි ගිය ජීවිතේ වයිනිස්ටෝස් මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක්. දැන් අද මේ ජීවිතේ මිච්ඡා ජීවිතේ ජීවත් වෙන වයිනිස්ටෝස් එකේ මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක් ඉන්නවා කියන්නකෝ. ඒ නෝනා මහා සැපයක් විඳින්නේ. එයා ඒ සැපේ විඳින්නේ කුමක් නිසාද? දාස් ගානක මේ පැත්තෙන් අරක්කු දීලා ලාභේ. ඒතකොට මේ දාස් ගානක් අරක්කු බොන මිනිස්සු ගෙදර ගිහිල්ලා කොච්චර ගිරින්දෑවරුන්ට ගහනවද, කොච්චර දරුවන්ට බය කරනවද, කොච්චර සමාජයේ අනුතුරු වලට ලක් වෙනවද කියලා බලන්න. එවැනි නෝනා කෙනෙක් තමයි මේ ජීවිතය අර බේබදුන් හත්යට ලැබෙන්නේ. එයාගේ අකුසල් විපාකයක්. තේරෙනවද? ඉතින් මේ හේතුඵල ධර්මයන් සමාජය ඒකයි කියන්නේ. මේ දෙන්නට ඕන ළමෙකුත් ඉපදෙනවා. දැන් ළමයා ඉපදුන දාම පටන්ම පීඩාවට පත් වෙනවා. මොකද තාත්තා බොනවා, අම්මා ගිපි කනවා, ළමයාට ඔක්කොම මොකුත් නැහැ. ඒතකොට මේ ළමයා කවුද? මේ ළමයා ගිය ජීවිතේ මිච්ඡා ජීවිත කරපු කෙනෙක්ගේ සැපවින්ද දරුවෙක්. දැන් මේ ජීවිතේ මිච්ඡා ජීවිත කරන දරුවෝ සැපෙන්නේ ජීවත් වෙන්නේ. එවැනි දරුවෙක් තමයි අතෙන්ට එන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. පවුලක් ඉන්නවා. ඒ පවුලේ මහත්යා පුදුමාකාර විදියට බොනවා. බීම නිසා නෝනා හැමදාම කුටි ගන්නවා. දරුවා හැමදාම තාත්තා එනකොට ඇඳයට තමයි ඉන්නේ. තේරෙනවද? නමුත් ඒ දෙන්නටවත් අසාධාරණයක් වෙලා නැහැ නෝනා. තේරෙනවද? මොකද ඒකත් සාධාරණයක් විතරදී අසාධාරණයි. මොකද ඒගොල්ලෝ කළ දේ ඒගොල්ලෝ ලබන්නේ. තේරෙනවද? ඔබලා මෙතනින් එළියට බහිනකොට මෙතන පුංචි දරුවෙක් මරලා දාලා ඉන්න පුළුවන්. නමුත් ඒ පුංචි දරුවාට කවදාකවත් අසාධාරණයක් වෙලා නැහැ. එයා පෙර ජීවිතේ මේ විදිහට තවත් දරුවෙක් මරලා දාන්න ඇති. ඒ නිසා තමයි යා මේ ජීවිතේ ආකාරයෙන් මැරුණේ. ඕකේ කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි කරපු දේ අපි ලබලා තියෙනවා. ඔබතුමිය මේ මොහොතේ ඇහෙන් කඳුලක් හෙලනවා නම් ඒ කඳුලට හේතුවක් ඔබතුමියමයි. ඔබතුමිය මේ මොහොතේ hina වෙනවා නම් ඒ සිනාවට හේතුවක් ඔබතුමියමයි. මොකද කඳුලක් hinaවක් කියන්නේ ඔබ සංසාරේ කරා වූ හේතුවක්මයි. ඔබ මේ මොහොතේ කඳුලක් හෙලනවා කියන්නේ ඔබ සංසාරේ කාට හරි කඳුලක් දීලා තියෙනවා. ඔබ මේ මොහොතේ hina වෙනවා කියන්නේ ඔබ සංසාරේ කාව හරි හිනස්සලා තියෙනවා. එහෙනම් කඳුලයි සිනහවයි දෙකම ඔබ කරගත්තා වූ දෙයක්ම. එහෙනම් අපි ඇලිලා ගෙනලා වැඩ. ඒක තමයි ධර්මයේ කෙරේ අතල සද්ධාව කියන්නේ. ඒ තැනට ආවක් කෙනා තමයි ලෝකයක් එක්ක ගැටෙන්නේ නැත්තේ. එයා ගැටෙන්නේ නැහැ කොතනකවත්. කොයිසා විනාශයන් සමාජය තුල සිද්ධ වුණත් එයා ගැටෙන්නේ නැහැ. එයා හේතුඵල ධර්මයන් අනුව දකින්න. මොකද අපි කළා වූ දේ නෝන අපි මේ ලබලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මිච්ඡා ආජීවයෙන් දුකයි සකස් වෙන්නේ කියලා මිච්ඡා ආජීවයෙන් බැහැර වෙලා ජීවත් වෙන්න. මොකද ඒවා තුළ ජීවත් වෙන තාක්කල් අපිට සංසාරයේ අප්‍රමාණ දුකන්ට දුක් වලටපත් වෙන සිද්ධ වෙනවා. නමුත් මිච්ඡා ආජීවය කරන ඇයට අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික දේවරු උපකාර කරනවා. ඒ උපකාර කරන්නේ තව මිත්‍යා දෘෂ්ටිය තුළ ශක්තිමත් වෙලා සතර අපායට ඒගොල්ලන්ව ඇදලා ගන්න. ඒ නිසා සමහර මිනිස්සු කියනවා මේ බලන්නකෝ අපි මෙච්චර සිල් ආරක්ෂා කරන් ජීවත් වෙනවා අපිට කිසි දියුණුවක් නැහැ. අර මිනිස්සු වැරදිමයි කරන්නේ බලන්නකෝ අච්චර දියුණු වෙනවා කියලා. එකක් ඒගොල්ලන්ගේ සංස්කාරයක. සංස්කාර නිසා ඒගොල්ලන්ට ලැබෙනවා. අනිත් එක මිත්‍යා දෘෂ්ටික දේවරු ඒගොල්ලන්ට අප්‍රමාණ උපකාර කරනවා ශක්තිමත් වේ මාර්ගය තුල ඉස්සරහට යන්න. ඒ නිසා කොතනකවත් අපි ගැටෙන්න හොඳ නැහැ. වැරදි කරන අය හොඳින් ඉන්නවා. මේ අපි හොඳින් ඉන්නේ දුකටපත් වෙනවා කියන කාරණේ ගැටෙන්න අවශ්‍ය නැහැ. මොකද වැරදි කරන අය හොඳින් ඉන්නවා නම් ඒ එක පැත්තක් ඒගොල්ලන්ගේ සංස්කාර කුසල සංස්කාර. ඒතකොට මෙතන ඉන්න කෙනා අපි දක්ෂ වෙන්න ඕනේ ඒවා දැකලා අපිට වැරදි දැන්ට යොමු වෙන්න නෙමෙයි. තේරෙනවද? මේ භයානක භාවය වැරද්දේ භයානක භාවය දැකලා අපි නිවැරදි වෙලා අපි කුසල වලින් ශක්තිමත් වෙලා අනාගතයේ ශක්තිමත් ජීවිතය ලබන්න.
පෙළෙන අපට ධම්ම කඟුලෙන් දුවතක්ගත් යතිවරයකකින් ධම් පැන් පිටක් පන්සිල් මළුව ගරු ස්වාමීන් වහන්සේ අප දකිනවා අද දවසේදී සැනසීමෙන් යුග ජීවිත ගත කරන්න අඩුයි. මේ අනුව ස්වාමි භාර්යාවන් හැටියට සම්බන්ධ වෙන්නේ කර්මානුරූපීව එකිනෙකාට වෛර කරන උදවියද ස්වාමීන් වහන්සේ. එහෙම වෙන්න පුළුවන්. දැන් සිද්ධාර්ථ කුමාරයාට යසෝදරාව හම්බ වෙන්නේ නෝන මේ සාරා සංඝ කල්පලක්ෂ කීයකට ඉස්සරහද. එයාන දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ නියත විවරණ ලබනකොටම යසෝදරාවයාට එබල මුණ ගැහිලි කරයි. එහෙනම් එදා ඉඳන් දසපාරමීම පුරාගෙන ආවා වූ දීර්ඝ වූ කුසල් දහම් වඩමින් ආවා වූ ගමන. එනිසා ඒ පාරමී ශක්තිය නිසා ඒගොල්ලන්ට ඒව ලැබෙන්නේ. නමුත් වර්තමානයේ නෝන අපි නිරේතුරුවම අකුසල් තුලමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ. ඉතින් අකුසල් ජීවිත තුල ශක්තිමත් වුණොත් නිරේතුරුවම ගැටලුකාරී ජීවිත තමයි අපිට ලැබෙන්නේ. සීලේ දුර්වලභාවය නෝන. නමුත් එහෙම නැතුව හොඳ සමග සම්පන්නව ජීවත් වෙන පෞල් ජීවිත අප්‍රමාණ තියෙනවා. ඒගොල්ලන් කුසලයේ තුල ශක්තිමත් භාවය නිසා. ඒතර යමෙක් මේ ජීවිතයේදී සීලෙන් පරිපූර්ණ වෙන්නේ කුසලයේ තුලින් ශක්තිමත් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාර පුරුදු නිසා. පෙර සංසාර පුරුදු ඒගොල්ලෝ සීලය හොඳින් වැඩුවා, හොඳින් ශ්‍රද්ධාව තුල හිටියා. ඒ සංසාර පුරුදු නිසා ඒගොල්ලෝ මේ ජීවිතේ සීලය තුල ශක්තිමත් ජීවත් වෙනවා. ශ්‍රද්ධාව තුල ශක්තිමත් ජීවත් වෙනවා. පෞල් ජීවිතේ ගොඩාක් ආදර්ශමත් ආකාරයෙන් සුන්දර ආකාරයෙන් ගත කරනවා. ඒතකොට ඒ හැකියාව ඒගොල්ලන්ට ලැබුණේ මොකද්ද? පෙර සංසාරික පුරුදු. තේරෙනවද? ඒතකොට පෙර සංසාරයේ සීලෙන් දුස්සීලභාවයන්ට පත් වෙලා ශ්‍රද්ධාවෙන් බැහැරටපත් වෙලා නමුත් මනුෂ්‍ය ජීවිත ලැබලා එනකොට මේ ජීවිතේ සීලෙන් දුර්වල වෙනකොට නෝන ඊට අදාළ දේවල් තමයි අපිට ලැබෙන්නේ. ඊට අදාළ ඒක සමාජය තුල මේ තියෙනා වූ දික්කසාද මේ පෞල් ප්‍රශ්න මේ සියල්ල මොකද්ද? දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි. දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි. ඉතින් ඔය දුස්සීලභාවයේ ප්‍රතිඵල මේ ජීවිතේ විතරක් නෙමෙයි. අතීත භවයන්හි අපිට කළා වූ කර්මයන්ගේ ප්‍රතිඵල තමයි අපිට ලැබෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ එම කර්මානුරූපී දුක් සහගත බැඳීම සැමියා හෝ බිරිඳ පිළිගත යුත්තේ කොහොමද? මෙහෙමයි මම ඒකයි කිව්වේ අපි කරාගත්තා වූ දේ අපිට ලැබිලා තියෙනවා. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා යාගේ මේ ෂර්ට් එකේ අත මෙච්චර කුසලකව මේ බලන මහත් ස්වාමීන් වහන්සේ ඊයේ සමාන මගේ නෝන හපුල හැපුවා කියලා. ඒ කියන්නේ මගේ නෝන යක්ෂණියක් ස්වාමීන් වහන්සේ කියනවා. එයාගේ වචනේ කියන සායනස මගේ නෝනා යක්ෂණියක්. මේ බලන්න මාව හපලා ලේත් දෙනවා මං කොච්චර කියන දේ අහන්නේ එයා ද්වේෂය තුනමයි ඉන්නේ කියලා. මම ඒ වෙලාවක පුතේ ඔබම කියන ඔබේ නෝනා යක්ෂණියක් කියලා. එහෙනම් දැන් ඔබේ නෝනා ඔය කියන්නේ මොකද්ද? ඔබටත් යක්ෂයෙක් වෙන්න කියලා. තේරෙනවද? එසා නෝනා යක්ෂණියක් වුණෙන් ඔබ කවදාකවත් යක්ෂයෙක් වෙන්න යන්න එපා. තේරෙනවද? මොකද ඔබ කරා වූ දෙයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබට නෝනා පාරක් ගැහුවොත් ඔබ තව පාරක් ගහන්න කියලා කියන්නේ යාට. තේරුණා? දෙවෙනි පාරක් ගැහුවොත් තුන්වෙනි පාරක් ගහන්න හිසනවන්න. නමුත් ඔබේ හිස නමන්නේ නෝනට නෙමෙයි ධර්මයටයි. ඔබට අකීකරු නෝන කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංසාර අකුසලයක් නිසාමයි. එහෙනම් ඒ අකීකරු නෝනා තුලින් ඔබ ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අවංකවම මේ මහත්යා මාස 5ක් විතර ගියාට පස්සේ හම් වෙලා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ නෝනා මට ගහන්නේ නැහැ කියලා. තේරෙනවද? දැන් එයා ප්‍රශ්නේ අමතක කළා. තේරෙනවද? නමුත් කවදා හරි දවසක අපි ඔය ප්‍රශ්නේ මිදෙන්න නම් ඕන අපි එන්න ඕනේ තැන උතන නෙමෙයි. තේරුණාද? අපි එන්න ඕනේ තැන මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා අකමැති දේවල් අපිට ලැබිලා. ඒ නිසා අපි හෙළුවා වූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියලා. එහෙනම් අපි අකමැති බිරිඳෑවුළු ලැබලා, අප අකමැති සහෝදරයෝ ලැබලා, අප අකමැති ඥාතීන් ලැබලා අපි හැඬුවා වූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියනවා. එහෙනම් කවදාකවත් අපිට මේ කඳුළු සාගරයේ නිවන් දිනින්න නම් අපිට කරන්න ඕනේ මොකද්ද? මේ ජීවිතයේ ලැබුවා වූ බිරිඳ මේ භව ගමනේ ලබන අවසාන බිරිඳයි කියන දැනට එන්න වෙනවා. තේරුණාද? මේ ජීවිතයේ ලැබුවා වූ ස්වාමි පුරුෂයා මම මේ භව ගමනේ ලැබෙන අවසාන ස්වාමි පුරුෂයා කියන දැනට එන්න වෙනවා. එහෙනම් අපිට නරක බිරිඳක් සැරපත් ස්වාමි පුරුෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ හේතුවක් නිසාමයි. අපි කාටවත් ස්වාමි පුරුෂයාට බිරිඳට බයින්න බෑ. තේරුණාද? මොකද පෙර ජීවිතේ මගේ ස්වාමි පුරුෂයාට අකීකරු වෙලා ඇති. පෙර ජීවිතේ මමත් බිරිඳට අකීකරු වෙලා ඇති. ඒ ඵලයන් තමයි මේ ජීවිතේ අපි ලබන්නේ. ඒ නිසා නෝන මේක කවදාකවත් අපිට හොඳින් ඔය වගේ ඔළුවනවල විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමන නෙමෙයි. තේරෙනවද? එහෙනම් අපි කරන්න තියෙන්නේ බිරිඳ කියන්නේ දුක, ස්වාමි පුරුෂයා කියන්නේ දුක. ඒ නිසා මේ භව ගමනේ මල් ලබන අවසාන ස්වාමි පුරුෂයයි අවසාන බිරිඳයි ලබන්නේ කියන තැනක ඉඳලා ඒ චිත්තය ඇති කරගෙන මුටි ගන්න තරමක් ඔළුව
පහක් කරගෙන බුටිකාමින් අපි අත් එක ජීවත් වෙන්න ඇති මොකද මං කරපු දේකුයි මම ඉන්නේ. තේරුණා? එහෙම නැත්නම් ඉහාට අපි ඉස්සරහට යනවා නම් ඒ ඉස්සරහට යෑම තුළ තව තවත් විනාශයන් කරා අපි යන්නේ. ඒ ඉස්සරහට යනවා කියන්නේ මේ බිරිඳ හොඳ නැහැ කියලා තව බිරිඳක් කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. මේ සාම්පුරුෂයා හොඳ නැහැ කියලා තව සාම්පුරුෂයෙක් කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ බිරිඳක් ලැබුවද සාම්පුරුෂයෙක් ලැබුවද ඔබ ලබලා තියෙන දුකක් කියන කාරණේ. එහෙනම් මේ ගැටලුවෙන් අපිට මිදෙන්න තියෙන එකම තැන තමයි මේ භව ගමනේ මල් ලබන අවසාන සාම්පුරුෂයයි බිරිඳයි ලැබුවේ. මොකද ඔබ මේ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වුණොත් ඔබට නැවත බිරිඳක් සාම්පුරුෂයෙක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ගැලවීම මඟ. ඒ වෙනත් ඉතින් ලෝකේ කොතනකවත් ඔය රණ්ඩු වෙන අපිට අප්‍රමාණ අය ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ සාම්පුරුෂයා මෙහෙමයි බිරිඳ මෙහෙමයි මෙහෙම කියලා. නමුත් ඉතින් කරගත්තා උදේ අපි ලබන්නේ. මේ තව මේ ජීවිතේ අපි දුස්සීල නම් ඒ කරගත්තා උදේ තව බලවත් ප්‍රශ්න බවට අපි පත් කරගන්න. ඒ නිසා එවැනි ප්‍රශ්න තියෙනවා නම් අපි වහාම ඉස්සෙල්ලාම අපි සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. අපි සීලෙන් පරිපූර්ණ වෙලා මම ඒකයි කිව්වේ පාරක් ගහන්නේ දෙවෙනි පාරක් ඉස්සනවන්න. ඒ ගුටි ගන්නේ විවිධගෙන්නේ මේ ඔබ ඉස්සනවන්නේ ධර්මයටයි කියන කාරණේ. වෙන එකකින් කරන්න දෙයක් නැහැ. කර ස්වාමීන් වහන්සේ ගිහියෙකු රැකිය යුත්තේ ආජීවාෂ්ටමක ශීලයේද පංචශීලයේද? නෑ ගිහියෙකු නෝන ආජීවාෂ්ටමක ශීලය පංචශීලයට වඩා ශ්‍රේෂ්ඨයි. නමුත් සාමාන්‍ය ගිහිය කෙනෙකුට පංචශීලය තමයි අපි අනුදානන්නේ. මොකද ආජීවාෂ්ටමක ශීලයට ගියොත් එතන මේ මිච්ඡා ආජීවය කියන සිල්පදයක් තියෙනවා. ඒතකොට පිසුනා වාචා පරුසා වාචා සම්පර්කලාපා කියන සිල්පද තියෙනවා. දැන් සමහරු දාන දෙන්න ඔය ආරණ්‍යයට එනවා. ඒ ඇවිල්ලා වාහනයක බස් එක තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් ආපුවාම අපි ඒගොල්ලන්ට ආජීවාට්ටමක සීලය සමාදන් කරනවා. නමුත් සමාදන් කරලා ඒගොල්ලෝ යන ගමන්ම වාහනේ සින්දු ගියාගෙන බෙර ගහගෙන ඕවා කරගෙන තමයි යන්නේ. එතකොට මාර සීලය දුර්වල වෙනවා. තේරුණාද? එතකොට අපි කියමු යම් කෙනෙක් ඉන්නවා. කඩේ හන්දියේ ග්‍රොසරියක් කරන මහත්තයෙක් ඉන්නවා. එයා ග්‍රොසරිය අයිස් පෙට්ටියේ අකුකුල් මස් විකුණනවා. එහෙනම් කඩේ හන්දියේ හෝටලයක් කරන මහත්තයෙක් ඉන්නවා. ඒ හෝටලේ මහත්තයා කොත්තු රොටියක් එහෙම නැත්නම් මාළු පිරිසියක් මාළු බත් එකක් විකුණනවා. ඒ මොහොතේම නෝනා ඒගොල්ලෝ මේ ආජීවයට අහු වෙනවා. ඒ මොකද ඒගොල්ලෝ මස් මාංශ වෙළඳාම් කරනවා. එහෙමනම් එතනදී අපිට ගැළපෙන සීලය තමයි පංචශීලය. තේරුණාද? ඒකට අපි කිව්වොත් එහෙම නෑ පංචශීලය නෙමෙයි හැමෝම ආජීවාට්ටමක සීලය රකින්න කියලා. එහෙනම් මේ රටේ ඉන්න කිසිම ගොසරියක් කිසිම හෝටලයක් කරන කෙනෙකුට ආජීවාට්ටමක සීලය රකින්න බෑ. තේරුණාද? එහෙනම් අපි මේගොල්ලන්ව ධර්මයෙන් ඈත් කරන්න බෑ. ධර්මයෙන් අයින් කරන්න බෑ. ඒගොල්ලෝ මේ ශාසනයේම කොටසක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නිත්‍ය සීලය පංචශීලය බවට රකින්න. තේරුණාද? පංචශීල සමාදන් වුණාට පස්සේ ඔබ හෝටලේ මාළු කෑල්ලක් වික්කාය කියලා ඔබට සිල්පදයක් දෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් Taman සීලය තුල ශක්තිමත් වෙලා ඉස්සරහට යද්දී ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙද්දී මාර්ගයේ ශක්තිමත් වෙද්දී එයා මිත්‍යා ජීවෙන් වෙනස් වෙයි. එහෙම නැතුව සාමාන්‍ය ගිහි කෙනෙකුගේ නිත්‍ය වූ සීලය පංචශීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කර ස්වාමීන් වහන්සේ සමාදන් වන එම ශීලයන් විදෙනකොට සිද්ධ වෙන අකුසල කර්මයන් කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? මේමයි නෝනා අපි නිරතුරුවම හුඟක්යි සමාජයෙන් කියන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ මම ව්‍යාපාරයක් කරනකොට රැකියාව කරනකොට මට බොරුවක් කියවෙනවා. නැත්නම් මම මගුල ගෙදර ගියහම මත් වතුර ටිකක් පේනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ සිල්පදේ නැත්නම් දෙක නිසා අපි නිරතුරුවම ගැටෙන සිතෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකත් නෝනා විවිධන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. මොකද සමන් විදින සිල්පදේ ගැන හිතලා ගැටෙන මොහොතක තමන් මිය පරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායට. ඒක මහා අපරාධයක් නෝනා. තේරෙනවද? රකින්න සිල්පද හතරක් තියෙනවනේ. හැම වෙලාවම රකින්න සිල්පද හතර ගැන සතුටු වෙමින් ජීවත් වෙන්න. තේරෙනවද? රකින්න සිල්පද ගැන හතර සතුටු වෙමින් ජීවත් වෙද්දී ඒ සතුට විසින්ම විදින සිල්පදේ නිවැරදි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. කොයිම වෙලාවකවත් සිල්පදයක් විදුනා කියලා විදුන සිල්පදේ ගැන ගැටෙන්න හිතන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු නොවුනොත් නෝනා අනිවාර්යයෙන්ම ඒ සිල්පද විදින සිල්පදේ ගැන ගැටුනොත් අපි අනිවාර්යයෙන්ම සතර අපායට යන්නේ. නමුත් අපි අපරාධයක් රකින්න සිල්පද හතර ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ විදින සිල්පදේ නිවැරදි කරගන්න. නමුත් විදින සිල්පදේ ගැන හිතන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ඒ සතුටම විදින සිල්පදේ නිවැරදි කරගන්න හේතු වෙයි. ඒ වගේම තමන්ගේ අතීතයේ වුණා වූ සිල්පද බිඳීමක් තියෙනවා නම්
කොයිම වෙලාවකවත් ඒ සිල්පද බිඳීම නැවත සිහියට ගන්න යන්න එපා. ඒ සිල්පදය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරලා දාන්න. ඒ අකුසලයේ විපාකෙ පිණිසේවි. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අතීතයේ සිදු වුණා වූ සිල්පද බිඳීම තියෙනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යට කරලා දාන්න. නැවත මතු කරලා ගන්න එපා. මේ මොහොතේ ඉඳන් ශක්තිමත් සීලය තුල ජීවත් වෙන්න. දැන් අඟුලිමාල මිනිස්සු 999ක් මරනවානේ. 999ක් මරලා අම්මව මරන්නේ කියලා මේ ඥානතරී පාප කර්ම කරන්නේ. නමුත් ඒසා මනුෂ්‍ය ඝාතන කරලා ඒ සෑම ඝාතනයක්ම අකුසලයක්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යටපත් කරලා උතුම් රහත් භාවයට නමුත් අකුසලයේ විපාකයට ආවා. අකුසලයේ විපාකයට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. මේ ධර්මාභෝධය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. ඒ නිසා සිල්පදයක් බිඳුනොත් කොල්ලාකවත් විදුන සිල්පදය ගැන ගැටෙන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවාන් භාවයට පත්වීම අතිශය අසීරු කාරණයක් ස්වාමීන් වහන්සේ. අනේ නෑ බුදුරජාණන් වහන්සේ මේ විචාකාව අනේ පිළිසිතුමා නකුල මාතා නකුල පියා ඔයගේ දසදහස් ගණන් ලක්ෂ ගණන් උපාසක උපාසිකාම හිටියා. ඉතින් මේක අපහසුතාවයක් නෑ අපහසු වෙන්නේ අපිට විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි කියන සැකේ නිසාම අපිට මේක අපහසුවක් බවට පත් වෙනවා. ඉතින් මේ අපහසුවක් නෑ කියන කාරණේ සකස් කරලා දෙන්නේ කවුද? සද්ධාව. අපිට හිතෙනවා නම් සෝවාන් ඵලයට පත්වීම අපහසුයි කියලා. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? සද්ධාවේ ප්‍රශ්නයක් නෝන. සද්ධාවේ. එහෙනම් සද්ධාව ඇති කරගන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්ම වෙන ඕනේ මෙනෙහි කරන්න ඕනේ. ඔන්න එතකොට සද්ධාව සකස් වෙනවා. එහෙනම් සද්ධාව සකස් වුණාට පස්සේ මේ ජීවිතේ සෝවාන් වෙන්න බැහැ කියන විචිකිච්ඡාව තමන්ගෙන් බැහැරට යනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කාට හරි මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බැහැ කියලා කියනවා නම් සද්ධාවේ ප්‍රශ්නයක් එතනදී. ගරු ස්වාමීන් වහන්සේ පංචශීලයේ රකින්න කෙනෙකුට වුණත් අමනුෂ්‍යන්ගේ බලපෑම් ඇතිවිය හැකිද? මෙහෙමයි නෝනා. එහෙම කරන්න බැරි කමක් නැහැ. තේරුණාද? නමුත් කෙනෙක් සද්ධාවෙන් පරිපූර්ණ නම්, සීලයෙන් පරිපූර්ණ නම් තමන් තුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ. අමනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතයට බලපෑමක් කරන්න බෑ කියලා. එහෙම සකස් වෙන්න ඕනේ. තේරුණාද? සමහරවිට අපි සද්ධාවෙන් පරිපූර්ණ නැහැ. නමුත් සිල්පද පහ අපි ආරක්ෂා කරනවා. සිල්පද පහ ආරක්ෂා කරන අපි නිරතුරුවම අපේ මැරිච්ච අම්මා ගැන තාත්තා ගැන ආච්චි ගැන සීයා ගැන හිතමින් ඒවා පස්සෙම දුවනවා. ඔය සමහර වෙන්නේ දැන් ආච්චි මැරලා අවුරුදු 20යි. තාමත් ආච්චි ගැන හිතේ අඬ ඉන්නවා. ඒකට මේගොල්ලෝ මේ පරදත්ත රූප ජීවි പ്രേත කියන තැන ඉන්නවා නම් പ്രേත ලෝකවල ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ අපේ හිත දකින්න පුළුවන්. තේරුණාද? එතකොට එහෙම දැක්කහම මේ අය මේ අපිට මැරිච්ච අය කෙරේ මෙච්චර ලෙන්ගතුයි කියලා ඒගොල්ලෝ අපේ ජීවිතේට එන්න පුළුවන් නෝනා. එහෙම බැරි කමක් නැහැ. එහෙම එන්න පුළුවන්. ඔය සමාජ සාතර කියනවා වගේ ඔය කියන්නේ ඔය දෙවිවරු නෙමෙයි දෙවියෝ එන්නේ නැහැ කවදාකවත් මිනිස්සේ කියනකට. තේරෙනවද? ඔය මේ පල්ලෙහා ඉන්න නීච කොටස්. තේරෙනවද? මොකද ඒ වාගේ උපාදානය සකස් කරගෙන ඒගොල්ලොත් අපි කැමති අපිට උදව් කරන්න අපිට කීයක් හරි හම්බ කරලා දෙන්න. ඒ වගේ ඒගොල්ලෝ මේ ශරීරයට වැහිලා එක දේවල් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උපාදානය නිසා. එහෙම නැතුව සමහර වෙලාවට දැන් මොගලන් මහරහතන් වහන්සේගේ කුසටත් එක්තරා අවස්ථක මායя රින්ගනවා. තේරෙනවද? ඒ වගේ අමනුෂ්‍ය කොටස් ශරීරයට රින්ගලා රෝගාබාධ නැති කරන්න පුළුවන්. අමනුෂ්‍ය කොටස් වගේම මේ ප්‍රේතය භූතය වගේම ප්‍රේත මේ තිරිසන් ලෝකෙකුත් තියෙනවා. මනුෂ්‍ය ලෝක ආශ්‍රිතව ප්‍රේත තිරිසන් ලෝකයක්. ප්‍රේත ආලි ප්‍රේත හරක් ප්‍රේත මේ භූත මුව භූත මේ කුකුල්ලු භූත මේ මොනරු එතනින් ගියාම භූත මාළු භූත තලගොයි භූත මකුළුව භූත මදුරුව මේ වගේ මේ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව භූත තිරිසන් ලෝකයක්. මේ භූත තිරිසන් ලෝකයේ මේ භූත තලගොයි ඉන්නවා. තේරෙනවද? එතන මේ භූත තලගොයා ජීවත් වෙන්නේ කොහොමද? භූත මකුළුවන්න මරාගෙන කාලා. තේරෙනවද? එතන මේ භූත ලෝකයේ ඉන්නා වූ භූත මකුළුවන් වගේ සතෙකුට අපේ ජීවිතේ රින්ගන්න පුළුවන්. කොහොම වුණත් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ අපි සද්ධාවෙන් සීලෙන් දුර්වලභාවයට පත් වෙලා. අපි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ නම් මෙවැනි අමනුෂ්‍ය බලවේගවලට අපේ ජීවිතේට එන්න බැහැ. ඒ කියන්නේ කොතනකින්වත් ගැළවීමක් නැහැ. මොකද ලෝකේ ඒ තරම් සංකීර්ණ තැනක් නෝනා. පියවි ඇහැට අපිට පේන්නේ ලෝකයෙන් පුංචිම තැනක් විතරයි. පුංචි දෙයක් විතරයි. මේ නොපෙනෙන සමාධිය ඇහැට තමයි මේ ලෝකයේදී යථා ස්වභාවය දකින්නේ. ඒ යථා ස්වභාවයේදී මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන තිරිසන්ට වඩා භූත ලෝකයේ තිරිසන් සතුන් වැඩි. තේරෙනවද? ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට ඒක මොකදාස්සිතෝ තියෙන කුටියක උන්වහන්සේ දකින්න මේ සද්දන්ත යක්ෂයෙක්. ඒ යක්ෂයා මේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ දල්ල එළියට පැනලා සත්වලා එළියට පැනලා බඩ නිරපු මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්. ඒකෝ මේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයා ඉන්න තැන එතන තියෙනවා මේ හරක් ඔලු 7ක් නැත්නම් 8ක්. ඒ හරක් දියුණු අපේ හරක් වගේ විශාලුයි නෙමෙයි ඊට වඩා පොඩි. ඒකෝට එයා මුහුදායිනේ ඉන්න නිසා එයා ළඟ තියෙනවා මේ මාළු ගොඩක්. තේරෙනවද? ඒක මාළුවෙක් නෝනා
මීටර කොහොමද 30ක් විතර විශාලයි ඒක මාළුවේ. ඒ මාළුව දෙකට කපලා තුනට නවලා තියෙන්නේ. ඒ වගේ මාළු දෙන්නෙක් විතර මෙහෙම නවලා එක ගොඩේ ගහලා තියෙනවා. තේරුණා? ඒතකොට මේ හරක් මේකේ ඔලු තියන්නේ මෙයා මේ හරක් ටික කාලා. ඒතකොට මේ හරක් කියන්නේ නෝන මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් නෙමෙයි. තේරෙනවද? මනුස්සයා මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් මරාගෙන කනවා වගේ ඒ අමනුස්ස යක්ෂ ප්‍රේත කොටස් යක්ෂ කොටස් අර භූත ලෝකේ ඉන්න සත්තු තමයි මරාගෙන කන්නේ. දැන් මොහොතේ මාළු ඉන්නවා වගේම භූත මාළුත් ඉන්නවා. මා විශාල මාළු ඉන්නවා. ඒගොල්ලෝ මැරිලා ගිහලා භූත ස්වභාවයේ මාළු වෙලා උපත් ලැබෙනවා. ඔය හරක් රැලි පිටිපස්සේ භූත හරක් අප්‍රමාණව ඉන්නවා. මොකද හරකෙක් මැරෙන වෙලාවේ යාට රැළ පිළිබඳව උපාදානය සකස් වෙන්නේ. නමුත් එයා හරකෙක් කුසේ ඉපදුනේ නැත්නම් ඒ රැළෙම භූත සතෙක් කියලා ඉපදෙනවා. ඒකෝ මේ භූත සත්තු තමයි මේ යක්ෂෝ අල්ලගෙන මරාගෙන කන්නේ. තේරෙනවද? ඉතින් මේ වගේ සංකීර්ණ ලෝකයක් අපි ඉස්සරහ තියනවා නෝන. ඉතින් මේ සංකීර්ණ ලෝකේ ඉන්න මේ මකුළුවා වැනි සතෙකුට අපේ ජීවිතේට රිංගන්න පුළුවන්. රිංගලා අපේ කොතන හරි ලෙඩ කරන්න පුළුවන්. එහෙම නැහැ කියලා කියන්න බෑ. ඉතින් එහෙමනම් ඒවෙන් අපි ආරක්ෂා වෙන්න නම් අපිට මේ නොපෙනෙන ලෝකේ නැති කරන්න බෑ. භූත ලෝකේ එහෙම නැත්නම් ප්‍රේතයා යක්ෂයා කියන කෙනා නැති කරන්න බෑ. ඒවා ලෝකේ ස්වභාවයක්. එහෙනම් අපි මේවාට ඔරොත්තු දෙන ජීවිතයක් අපි සකස් කරගන්න ඕනේ. මේවාට ඔරොත්තු දෙන ජීවිතය කියන්නේ මොකද්ද? පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සීලයෙන් පරිපූර්ණ වෙච්ච ජීවිතය. උන්වහන්සේ බුදුදහම ඇසුරින් සකස් කරගන්නා වූ මේ ජීවිත සත්‍ය නැවත නැවතත් ඉස්මතු කරමින් අපට පැහැදිලි කරන්නේ ඔබටත් මටත් නොවරදින්නටමයි. අපායගාමී නොවි ජීවත් වන ආකාරය හඳුන්වා දෙන්නටයි. එහෙමනම් ඔබත් මේ කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා නම් උන්වහන්සේ පැහැදිලි කර දුන් කරුණු නැවත නැවතත් හොඳින් සිද්ධිහි දරාගෙන ක්‍රියාවෙහි යොදවන්න. සිරස FM පන්සිල් මළුව අහන්නට සියලුම දෙනාම එන්නට කියලා හදවතින්ම ආරාධනා කළා. අද ඒ දවස උදා වෙලා තියෙන්නේ. රාජකිරිය ආර්ය ඥාන ගරු ස්වාමින් වහන්සේ සෝදානම් අද උදෑසන 8 වනතුරුම ඔබට දහම් දේශනා කරන්න. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගහුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මළුව පුණ්‍යවන්ත උදෑසනක් ඔබට. ඔබ අවට ලෝකය සංකීර්ණ වෙලා. ඔබත් සංකීර්ණ වෙලා. ඔබ උත්සාහ කරන්නේ තව තවත් සංකීර්ණ වෙන්න. සතුට, සැපත, සැනසීම කියලා හොයන දේවල් ඇතුලේ තවදුරටත් තියෙන්නේ මේ සංකීර්ණ බවම විතරයි. පහුගිය දවසක සමීක්ෂණයක් කළා මේ ලෝකේ ප්‍රීතිමත්ම පුද්ගලයා කවුද කියලා. ඒ සමීක්ෂණ වාර්තාවලට අනුව හෙළිදරව් වෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ ලෝකේ ජීවත් වන ප්‍රීතිමත්ම පුද්ගලයා කියලා. උන්වහන්සේගේ හුස්ම කෙරෙහි සිත පිහිටුවා ගනිමින් මේ ප්‍රීතිමත් බව නිතරම ගොඩනගා ගත්තා. මේ සංකීර්ණ ලෝකයේ ඇතුළත උන්වහන්සේගේ ලෝකයේ තුල සන්තුෂ්ටිය පිරීතිරී ගියා. මේ සන්තුෂ්ටිය තිබුණේ කොහෙද? ඔබේ ලෝකයේ තුල, මගේ ලෝකයේ තුල. ඒ කියන්නේ ඔබේත් මගේත් මේ බඹයක් වූ ශරීරයන් තුල. අද දවස සුවිශේෂී. සතියක් පුරාවට අපි ඔබට මතක් කළේ මේ සුවිශේෂී අවස්ථාව මගහරින්න එපා කියලා. මක්නිසාදයක් උන්වහන්සේ අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී අපට මුණ ගැසෙන නිසා. රාජකිරියේ ආර්ය ඥාන ගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී දෙසන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කර ගන්නට, ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දේවි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. නිරෝගී මනසක්, නිරෝගී කයක් පුද්ගලයෙකුට උරුම වෙන්නේ කුමන හේතු නිසාද? මෙහෙමයි නෝනා, කයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සිත කියන කාරණය. තේරුණාද? කය ක්‍රියාත්මක භාවයට පත් යන්නේ සිත තුලින්. මේ ලෝකේ ක්‍රියාත්මක භාවය කියලා කියන්නේ මොකක්ද? මිනිස්යාගේ සිතේ තියෙන ක්‍රියාත්මක භාවය. ඉතින් ලෝකේ සංකීර්ණයි කියලා කියන්නේ මොකද්ද? මිනිස්යාගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ තියෙන සංකීර්ණ භාවය. සිතුවිලි සංකීර්ණ වෙන ලෝකේ සංකීර්ණ භාවයට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂණං සිත සංසුන් කරගන්න, සිත සංයමයෙන් යුතුව ගත කරන්න, සිත දමනය කරගන්න. ඒ සිත දමනය කර ගැනීම තුළින් මේ කයත් වචනයත් කියන කාරණේ ඉක්මලා යනවා. බුදුරජාණන් වහන්සේ දැන් අපිට විනය කාරණා 227ක් පනවනවානේ. දැන් උපසම්පදා භික්ෂුවකට
විනය කාරණා 227ක් තියෙනවා. ඒක සාමණේර කෙනෙකුට සාමණේර දස සීලයයි සේකියා 75යි කියලා විනයක් තියෙනවා. ඉතින් අපි මේ විනය කාරණා 227 ගැනම හිතනවට වඩා එයා මේ සිත කියන කාරණේ দমনය කරගත්තොත් මේ විනය කාරණා 227ම තමා තුලින් වැටිලා යනවා. එහෙනම් කෙනෙක් දැන් පන්සිල් සමාදන් වෙලා ඒ වෙනුවෙන් කැප වෙනවා වගේම තමන්ට පුළුවන් නම් මේ හිත দমনය කරගෙන ජීවත් වෙන්න. ඒ দমনය කිරීම තුළම අපි ඒ කායසිත වචනය කියන කාරණා අපේ මේ සංග්‍රහභාවයටපත් වෙනවා. ඉතින් ඒක দমনය කරගන්න නම් අපි නිරතුරුවම අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ජීවත් වෙනවා. කර්මයේ කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන්න ඕනේ. සංසාර බය දකිමින් අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම ජීවත් වෙද්දී අපිට පුළුවන් නම් හිත සංසුන් කරගන්න, හිත দমনය කරගන්න. ඒ හිතේ দমনය කිරීම මත කයෙන් වචනයෙන් සිදුවෙනා වූ වැරදි වලට අපි යන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ අද බොහෝ දෙනෙකුට නිරෝගීකම අහිමි වෙලා තියෙනවා. පුද්ගලයෙක් නිරතුරුවම පුරුදු පුහුණු කළ යුතු කුසල ධර්මයන් තියෙනවද ස්වාමින් වහන්සේ? Tamanගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම උදෙසා. මේම නිරෝගී බව කියන්නේ නෝන ආයුෂ වර්ණයේ සැපේ බලය. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ අපිට ලැබෙන්නේ දානය තුලින්. වෙන දෙයකින් නෙමෙයි. තේරෙනවද? දැන් මේ ලෝකේ ජීවත් වෙන්නා වූ මේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ සමාජයක් තියෙනවා. අපි ගමු ප්‍රභූ මහේශාක්‍ය ජීවිත ගත කරන්නයි තියෙන්නේ. ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. තේරුණා? ඉතින් දානයම තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබලා දෙන්නේ. ඒ කියන්නේ යමෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපේ බලයෙන් හීනභාවයටපත් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ දානය තුළින් දුර්වලභාවයටපත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්සයා සත්වයා කර්මයේ දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොටගෙන උපදී කියලා. තේරෙනවද? දැන් අපි සමහරලාට සමහර දරුවෙක් ඉන්නවා යා මව් කුසේදීම මිය යනවා. සමහරවිට මව් කුසෙන් බිහි වෙන වෙලාවෙ මිය යනවා. සමහරලාට මාසෙන් 2න් 3න් අවුරුද්දෙන් 4න් 5න් යා මිය යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද දොස්තර මහත්තයාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මේකේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනය සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්ස මව් කුසකට බහිනවා. බැස්සත් කළා වූ අකුසලේ විපාකයේ පිණිස එනවා. දැන් අපි කවුරු හරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවනම් අපි ඒ තුලින් දකින්නේ මොකද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුන්ගේ දානයන් වළක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීනභාවයක් අපි දකිනවනම් ඒකට අපි මේ ආණ්ඩුවට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. ඒ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරේ දන් දීලා නැහැ. තේරෙනවද? ඒ නිසා අපිට සුඛෝපභෝගී භාවයේ එහෙම නැත්නම් මහේශාක්‍ය භාවයන් අවශ්‍ය නම් අපි වැඩි කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ. දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. තේරෙනවද? ඉතින් එහෙම කළොත් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඉතින් මේ ලෝකේ යම් දිව්‍ය තලයක යම් දෙවි කෙනෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ සස්ත්‍රීක භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානයයි. වෙන දෙයක් නෙවෙයි. ඒ දිව්‍යාත්මේ මනුස්සාත්මේ ලැබුණේ සීලය තුලින්. නමුත් අර සස්ත්‍රීක භාවය ඒගොල්ලන්ට ලැබුණේ දානය නිසාමයි. ඒ නිසා දන් දෙන කෙනා සංසාරේ කොතන උප්පත්තියක් ලැබුවත් එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ඔය ත්‍රිසන් ලෝකේ ජීවත් වෙන අලියා, සිංහයා, කොටියා වගේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජුරෝ. ඒගොල්ලන්ට කවුරුත් බයයි. තේරෙනවද? එතකොට මේ කැලේ රජුරුව හැටියට ඒගොල්ලෝ ඒ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ. එක්ක මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙසක් කාලෙට පොසොන් කාලෙට දන්සල් දෙනවා, පන්සලට දන්සල් දෙනවා, අප්‍රමාණ දේවල් දන් දෙනවා. නමුත් ඒගොල්ලන්ට කර්මයේ කර්මඵල විශ්වාසිකු නැහැ. ඉතින් මෙහෙම මැරුණාට පස්සේ අර වගේ අර ඇත් කුලේ, සිංහ කුලේ, කොටි කුලේ වගේ කැලේ සද්දන්තිය වෙලා උප්පත්තිය ලබනවා. එයා කැලේ නායක. හැමෝම එයාට බයයි. ඒතකොට මේ නායකත්වය එයාට ලැබුණේ කුමක්ද? මොකක්ද මේ නායකත්වය කියන්නේ? ආයුෂ වර්ණයේ සැපේ බලය. එතකොට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ කුමක් නිසාද? ගිය ජීවිතේ දන් දුන්නා. නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. නමුත් දානේ ආනිසංස හැටියට යා කැලේ රජුරු වෙලා
උප්පත්තිය ලැබෙනවා. දැන් සමහර මිනිස්සුයෝ ඉන්නවා ඒගොල්ලෝ මේ ජීවිතේ දානය දීලා තියෙනවා. දානය දුන්නත් මැරෙන වෙලාවේ මොකක් හරි දීපලක් තමයි ඒගොල්ලන්ට උපාදානය වෙන්නේ. ඉතින් මේ දීපලක් උපාදානය වෙලා പ്രേත ලෝකේ වැටුණත් പ്രേත ලෝකෙදී සද්දන්ත പ്രേතෙක් වෙලා උප්පත්තිය ලැබෙනවා. මොකද මේ සද්දන්ත പ്രേතය අනිත් සියලුම പ്രേතයන් යට කරගෙන තමයි ඉන්නේ. ඒතකොට මේ සද්දන්ත භාවයට ලැබුණේ කුමක් නිසාද? ආයුෂ, වර්ණය, සැපේ බලය නිසා. පෙර ජීවිතේ දන් දුන්නා. නමුත් දානයට වඩා එයා තුල දීපල කෙරෙහි තෘෂ්ණාව සකස් වුණා. මරණ වෙලාවේ සකස් වුණේ දීපල කෙරෙහි තෘෂ්ණාවයි. ඉතින් ඊට අදාළව මහේශාක්‍ය ප්‍රේතෙක් බවට පත් වෙනවා പ്രേත ලෝකේ. හොඳට ඇඳුම් පැළඳුම් ලැබෙනවා, විකෘතියක් නැහැ. ඒ ඇයි දානේ ආනිසංසමයි. ඒ නිසා ආයුෂ, වර්ණය, සැපේ, බලය කියලා යමෙක් හඳුන්වනවා නම් ඒක අපිට ලැබෙන්නේ දානේ නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දානේ නිසාමයි. මොකද මේ ලෝකේ කෝටිපති ප්‍රකෝටිපති අය කොච්චර ඉන්නවද කියලා බලන්නකෝ නේද? ඒතනයටපත් උනේ දානේ ආනිසංසයන් නිසාමයි. වෙන දෙයක් නෙමෙයි. පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංස. කර්මය, කර්මඵල, විශ්වාසයෙන් සිල් ආරක්ෂා කරගෙන පූජා කළා වූ දානේ ආනිසංස තමයි ඒගොල්ලෝ ලබන්නේ. අපි සූදානම් වෙන්නේ විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබත් එක්ක කතා කරන්න. අපේ ගරු ස්වාමින් වහන්සේ රාජකිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ සූදානම් වෙනවා මේ විරාමෙන් අනතුරුව ඔබ උනත් තනියම කල්පනා කරනවා වන්නට පුළුවන් මේ ප්‍රශ්නය ගැන. ලෝකේ පුරා බොහෝ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම රූප සම්පත්තියෙන් අගතන්පත් පුද්ගලයෝ ඉන්නවා. මේ අය සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච අයත් නෙමෙයි. එහෙමනම් මේකේ අවසානය භව ගමන මොන වගේද? අපි විරාමෙන් අනතුරුව ස්වාමින් වහන්සේගෙන් විමසමු. විරාමෙන් අනතුරුව නැවතත් අපි ඔබත් එක්ක කතා කරනවා. සිරස් FM පන්සිල් මළුවට ඔබේ ප්‍රශ්න යොමු කරන්න 0112 84 88 88. කරු ස්වාමින් වහන්සේ ලෝකේ පුරා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ අය විවිධ ආගම් වලට විවිධ ජාතීන් වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේ අයගේ භව ගමන කොහොමද ස්වාමින් වහන්සේ අප පැහැදිලි කරගන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ ආයුෂ, වර්ණය, සැපේ, බලය කතා කරනදී මේ වර්ණය කියන කාරණේ, ලස්සන කියන කාරණේ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. හොඳේ. දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල් වට්ටි 10 ගාණක් පූජා කළා ඇති. මෛත්‍රී චිත්තයන් 10 ගාණක් වඩලා ඇති. බෝමලු 10 ගාණක් එමදලා ඇති. මේවැයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන ස්වරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක්, දිව්‍ය තලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තින්නේ මේ මලින්. ඒතර අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින්න යම්සේදේ පොලිතින් නුරේ පෙනෙන්නේ. ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. කුමක්ද මේ අසිරිය? මේ අසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. තේන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය ලැබුණා. ඒතකොට තවත් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවනේ. එයා මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාවක්. ඒතර අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දිය සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවොලට පූජා කරනවා. දෙවොලට පූජා කරපු දවසේ ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳනවා. කහදියරෙන් මේ දෙවොල හොදනවා, මුරුතැන්පත් වෙනවා, දෙවොල අතුපතු ගන්නවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා, බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමෙයි දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මේව ජීවිතේ කැප කරලා එයා අවසානයේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක, බෞද්ධ පවුලක නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උප්පත්තිය ලැබෙනවා. එතකොට මේ සුරූපී දැරිය මේ මොහොතේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට ඒ සුරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් තුළ දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති. මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති. ඒ වගේ කහදියරෙන් මුරුතැන්පතින් මේ සියලු දේම දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට සුරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උප්පත්තිය ලබන. ඒ නිසා
අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක්, ක්‍රිස්තියානි මහත්තයෙක්, හින්දු මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන්ව පූජා කරනවා නම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව, පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවනේ. ඉතින් මේ අය මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල සුරූපී අය වෙලා උප්පත්තිය ලැබුණා. මරණ වෙලාවේ මේ පින් උපාදානෙ වුණොත්. එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දෙවියලා උප්පත්තිය ලැබුණා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණේ සංස්කාර වලට අදාළයක් නැහැ. තේරුණාද? බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මාදිට්ඨියටපත් වෙලා උප්පත්තිය ලැබුණා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මාදිට්ඨියෙන් බැහැරටපත් වෙලා උප්පත්තිය ලැබුණා. ඉතින් වෙන දෙයක් උතර නැහැ නෝනා. ඉගෙන ස්වરૂපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින්ම ආලෝකයෙන්ම මෛත්‍රී චිත්තයෙන්ම කළා වූ පින්කම්. රාජගිරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී මේ දහම් කරුණු අපට පැහැදිලි කරන්නේ ජීවිතයේ සැනසීම සොයා යන ගමනේදී උන්වහන්සේ අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ අපි තාමත් සිහිබුද්ධියෙන් මේ භව ගමන යා යුතු බවයි. ගරු ස්වාමින් වහන්සේගෙන් මේ විරාමෙන් අනතුරු අපි විමසමු අපිට ලැබිච්ච මේ ශරීරය අපි තවත් කෙනෙකුගේ සිතෙහි කාමක සිතුවිලි, රාගික සිතුවිලි ඇතිවන ආකාරයට හසුරවනවා නම් අපට අත්වන ඉරණම කුමක්ද? මේ විරාමෙන් අනතුරු අපි උන්වහන්සේගෙන් විමසමු. රාජගිරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේ අද සිරස FM පන්සිල් මළුවේදී මේ වටිනා දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ යම් පුද්ගලෙක් Tamanට උත්පත්තියෙන් උරුම වෙච්ච අංගපසංග, සෝභහමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැද්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්සේ? මෙහෙමයි නෝනා. බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා නෝනා මේ Tamanට ලැබුණා වූ රූපය. මම දැන් කිව්වා මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි. අපි අප්‍රමාණ මල් පූජා කරලා බෝමලු ඇමදලා මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ. ඒ නිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරජාණන් වහන්සේ කියනවා නිරයගාමී බවට පත් කරගන්න එපා කියලා. යමෙක් Tamanට ලැබුණා වූ රූපය ඇඳුමෙන් පැළඳුනෙන් හෝ ලෝකයාට යම් නිරාවරණය කිරීමක් කරනවා නම් ඕන එය අපායගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා. අපායගාමී අකුසලයක්. ගරු ස්වාමින් වහන්සේ නාට්‍යාංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ தත්ත්වය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? ඒක නෝනා බරපතල තැනක් ඒක. ඒක අපිට සමාජෙ කියන්නත් බෑ. සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයා තමයි එදා දඹදිවේ හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ගුරුවරු අපිට කියලා තියෙන්නේ මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය, අනුන්ව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී ඔය ප්‍රශ්නේ අපි ඔතනින් නතර කරමු කියලා. නෑ ගාමිණී දෙවෙනි වතාවෙත් අහනවා. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී අපි ඔය ප්‍රශ්න ඔතනින් නවත්තමු කියලා. තුන්වෙනි වතාවෙත් අහනවා. ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ නවත්තමු අපි මෙතනින්. හතරවෙනි වතාවේ හද්දි බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ පායාසය කියන්නේ නිරයක් කියලා. ඒතර පායාසය කියන නිරය කියන්නේ කවුරු යන තැනක්ද? මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමසන්දයන් සකස් කරනවා නම්, ලෝකයා තුල විනෝදය හාස්‍ය සකස් කරනවා නම්, ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම නෙමෙයි කියන්නේ. තේරුණාද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය අපි දේශනා කළ යුතුයි. මොකද මේක සමාජයට මේ මොහොතේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක්. තේරුණාද? ඒගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා පෙර පින නිසා ලැබුවා වූ මේ ස්වરૂපී ජීවිතය ඇඳුමෙන් පැළඳුමෙන් හෝ අපි ලෝකයට නිරාවරණය කරනවා නම් එය අපායගාමී අකුසලයක් කියලා නෝනා. ඒතර අපි දන්නා වූ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ පායාස නිරේ කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නවලු සමාධියෙන් මේ පායාස නිරේ ඉන්නේ නිරිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එයාට මස් මුහුණක් තියෙනවා. නමුත් ඇටසැකිල්ලක් හැටියට. මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා. තේරුණාද? අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා. ඒ පායාස නිරේ එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සෙක් අරගෙන ඒ ශක්තිමත් මිනිසයාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න.
උඩුහම සම්පූර්ණයෙන්ම මූණේ ඉඳන් උඩුහම ගැලෙව්වට පස්සේ දැන් ඔබට පේනවා රතු පාට ලේ තැවරුණු මස් තැවරුණු නහර තැවරුණු ඔය මේ මස් ගොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසකේ. මසම පිච්චෙනවා. මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවටපත් කරනවා. ඇයි ශරීරයේ මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි. තේරෙනවද? එහෙනම් අපි දක්ෂණං බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපි පායාස නිරය කියන පැත්තට යෑමෙන් අපි වළකිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණේ. තේරුණාද? ඒ නිසා ලෝකයේ මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රියා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකේ වෙනස් කරන්න බෑ නෝනා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10 කියන තැනට එනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. දැන් වෙනකොට ඒක 70ට වගේ බහැලා තියෙනවා. එතකොට 120 ඉඳන් 70 කියන්නේ අවුරුදු 50ක් අවුරුදු 2600ට ආයුෂ අඩු වෙලා තියෙනවා. එතකොට මේ ගෙවුනා වූ අවුරුදු 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයේ තුල ලෝකේ ගලාගෙන ආපු අවුරුදු 2600. මේ වසවිස කුමිනාසක රසකාරක මේවා තිබ්බේ. නමුත් අදින් පස්සේ බිහි වෙන්නා වූ ලෝකය කියන්නේ